ගෞරවනීය ලොකු ස්වාමීන් වහන්සේ වරක් ප්‍රමුඛ පූජනීය මහා සංඝරත්නයන් අවසරයි ශ්‍රද්ධා සම්පන්න කාර්මික පින්තුනි අද දවසේදී අපි හැමදෙනාම ඒ දිගටම සාකච්ඡා කරගෙන ආපු සූත්‍ර දේශනාවට සම්බන්ධ වෙන්නේ සබ්බාසව සූත්‍රය ගිය සතියෙන් අපි ඉවර කළා. ප්‍රශ්නේ තියෙන්නේ සබ්බාසව සූත්‍රයේ අන්තිම කොටස ටිකක් නැවත විස්තර කළොත් හොඳයි කියලා අදහසක් ඉදිරිපත් වුණා. මගෙන් නම් නෙමෙයි, ওই පැත්තෙන්ම තමයි. බොජ්ජංග ධර්ම පිළිබඳව තවදුරටත් පොඩ්ඩක් පැහැදිලි කිරීමක් වුණොත් හොඳයි කියලා. සති සම්බොජ්ජංගේ නම් අපි කතා කළා වෙනම දවසක. එතකොට නම් සති සම්බොජ්ජංගයේ තුලත් අපිට තියෙන වැදගත් වෙන තව කාරණා ටිකක් දැනගත්තොත් හොඳ, ජීවිතේට ටිකක් ප්‍රායෝගික වෙයි කියලා හිතෙන කාරණා ටික අපි අර ටිකටද ඇතුළත් සති සම්බොජ්ජංගයත් නැවත ටිකක් කතා කරමු. ඒ කියන්නේ සබ්බාසව සූත්‍රය තමයි නැවත පටන් ගත්තේ. නිමි කියපු කොටස අයින් කරලා අලුතෙන් ආපහු සබ්බාසව සූත්‍රය ඉවර කරපු තැන ඉඳලා දැන් කරගෙන යනවා. අන්තිමේටම ආශ්‍රව දුරු කරගන්න කොටස මතකද අපි කතා කළා. භාවනා පහතප්පා, භාවනාවෙන් පහ කළ යුතු ආශ්‍රව කොටස පිළිබඳව. භාවනාවෙන් පහ කළ යුතු ආශ්‍රව ටික හැම වෙලාවකදීම ආශ්‍රව පහ කරගන්නයි අවශ්‍ය. කොයි වෙලාවකවත් ආශ්‍රව පහ කරගන්න කිව්වේ නැහැ. මොකද්ද කරන්න කිව්වේ? වැඩි යුතුයි වෙන ධර්මතා ටිකක්, ඒ ධර්මතා ටික වැඩෙනකොට ආශ්‍රව ධර්මතා දුරු වෙනවා. අපිට පෙන්වුව වැඩි යුතු ධර්මතා ටික සත්‍ය බොජ්ජංග ධර්ම. සත්‍ය බොජ්ජංගයන්ගෙන් පළවෙනි බොජ්ජංගය සති සම්බොජ්ජංගය. එතකොට බොජ්ජංග කියලා කියන එක අපි මතක් කළා බෝධි අංග. මේ බෝධිය පිණිස බුද්ධ බෝධනේ ධාතුව. එතකොට බුද්ධ ධාතුවෙන් නිපන් පදයක්. වැඩිපුර ව්‍යාකරණ කියන්න ඕන වෙන්නේ නැහැනේ. එතකොට මේ බුද්ධ බෝධනේ කියන මේ බුද්ධ ධාතුවෙන් උපදින පද යෙදෙන්නේ අවබෝධ කිරීම අර්ථයෙහි. අපි බුදුරජාණන් වහන්සේට බුද්ධෝ කියලා කියනවා. බුද්ධ බෝධනේ ධාතුවෙන් නිපන් නාම පදයක්. එතකොට ඒ වගේම තමයි මේ බෝධි කියන පදය. එතකොට මේ බෝධි අංග බොජ්ජංග බවට පත් වෙන්නේ. බෝධි අංග, බෝධ්‍යංග, බොජ්ජංග. එතකොට පද පිළිවෙල ඔහොමයි හැදෙන්නේ. නිවනට සමීප කරන අර්ථයෙන්, නිවනට ලං කරන අර්ථයෙන්, නිවනට අංගයක් වන අර්ථයෙන් බොජ්ජංග ධර්ම කියලා කතා කරනවා. සතිය කියන එක බොජ්ජංගය, නිවනට උපකාරක අංග වෙන ධර්මයක්. එතකොට සතිය ගැන අපි නිතර කොටස්වලදී එක තැන්වලදී කතා කරනවා. නගුලට ගොනෙක් ඕනේ කියලා අපි හැමදාම සතිය පිළිබඳව තමයි මේ කතා කරන්නේ. එතකොට මේ සතිය පිළිබඳව කතා කරනකොට අපි සතියත් බෙදලා දැක්කුවා. මේ සාමාන්‍ය සතිය නෙමෙයි, සිහිය කියන සතිය. එතකොට මේ සතිය බෙදලා දක්වනකොට සති සම්පජඤ්ඤය වඩනකොට සති සම්පජඤ්ඤ භාවනාව කියලා වෙනමම සතිය වඩනවා කියලා කරන්න භාවනාවක් ඕගොල්ලෝ හඳුනනවද? වෙනමම භාවනාවක් හඳුනන්නේ නැහැ. එතකොට නමුත් අපි සිහිය වැඩිම පිණිස යම් කිසි භාවනාවක් කරනවා නම් ඒ භාවනාවට කියනවා සති සම්බොජ්ජංගේ වඩන සිහිය දියුණු කරනවා කියලා. අපි හැම භාවනාවකින්ම කරන්නේ මොකද්ද? යම් සිහියක් දියුණු කරන එක. අරමුණු එන්න නොදී බුද්ධානුස්සතිය වඩනවා. බුද්ධානුස්සතිය වැඩිම තුල
බුද්ධානුස්සති කියන ආරම්මණය තුල සිහිය පවත්වනවා. මේ අරමුණේ සිහිය පවත්ව ගන්නයි කරන්නේ. එතකොට සති සම්බොජ්ජංගේ වඩන්න අවශ්‍ය වෙන අපිට කරන්න තියෙන්නේ මොකද්ද? සිහිය කියලා වඩන්න දෙයක් ඇත්තේ නැහැ. කරන්න තියෙන්නේ භාවනාව පැත්තෙන් තමයි සිහිය දියුණු කරගන්න තියෙන්නේ. ඒකයි මේ භාවනාවෙන් වැඩි යුක්තක් හැටියට පෙන්වන්නේ. එතකොට අපි එදා කතා කළා මේ සති සම්බොජ්ජංගේ තුලට මුළු කායානුපස්සනාව කොටසම ඇතුළත් කර සතර සතිපට්ඨානෙම ඇතුළත් කරන්න පුළුවන්. ඇයි සතිපට්ඨාන කියලා කියන්නේ? සිහිය පිහිටවන්න අදාළ වෙන අවශ්‍ය වෙන තැන සතිපට්ඨානය. එතකොට මේ සතිපට්ඨානය වඩනකොට අපිට පරිබාහිරව අපි අර්ථ දෙකකින් කතා කරා සිහිය අපිට උපකාර කරනවා. එකක් තමයි බොජ්ජංග ධර්ම වස්සග්ග පරිණාම කොට නිවනට නැඹුරු වූවක් කොට වඩනවා. ඒ වගේම මේ ශාසනයෙන් බැහැරත් බොජ්ජංග ධර්ම තිබුණා. ඒ බොජ්ජංග ධර්මය අපිට සාමාන්‍යයෙන් ලෝකෙ තුල ලෞකිකව හම්බෙන බොජ්ජංග ධර්ම තාක් තිබුණයි කියලා. අපි අග්ගි සූත්‍රය වගේ සූත්‍ර දේශනාවකින් දැක්කා මේ ශාසනයෙන් බාහිර බ්‍රාහ්මණය බොජ්ජංග ධර්ම හෙළුවා. එතකොට මේ බොජ්ජංග ධර්ම මේ ශාසනයට අදාළ බොජ්ජංග කොටස වෙන්නේ හැම වෙලාවකදීම වස්සග්ග පරිණාම වූ කොටස විතරක් මේ ශාසනයට ආවේනික වෙනවා. ඒකෙන් කියන්නේ නෑ අනිත් කොටස අයිති නෑ කියලා. එතකොට සති සම්පජඤ්ඤේ අපි මේ පැත්තට යන කලින් සිහියට අදාළ පරිබාහිර කරුණු ටිකක් අපි කතා කරමු. විස්තරාත්මකව දැනගන්න ඕනේ කිව්වේ නේද? එතකොට සිහිය ඇති කරගන්න යනකොට අපිට නිකම්ම සිහිය ඇති කරගන්න පුළුවන් කමක් නැත්තේ නෑ. සබ්බාසව සූත්‍රය තුල අපි කතා කරා අපේ ජීවිතයේ හැම තැනකටම පැතිරුණු ධර්මතාව ටිකක් මේ නිවන් දකින්න යන ප්‍රතිපදාව තුල. ඒ වගේ සිහිය වඩන කෙනාටත් ඒ වගේ තියෙන ජීවිතේ පැතිරුණු සමහර අංග අතහැරිය යුතුයි, සමහර අංග එකතු කරගත යුතුයි ජීවිතය තුළ සිහිය ප්‍රායෝගිකව වඩන්න යනකොට. එතකොට ඒකෙන් තියෙන පළවෙනි කාරණයක් තමයි මොට්ටස් සති පුද්ගල පරිවර්ජනතා. මුලා වූ සිහිය ඇති පුද්ගලයන් දුරු කරන්න ඕනේ. මුලා වූ සිහිය ඇති පුද්ගලයන් දුරු කරන්න ඕනේ. යමෙකුට සති සම්පජඤ්ඤය හොඳට වඩන්න අවශ්‍ය නම් මුලා වූ සිහිය ඇති පුද්ගලයා දුරු කරන්න වෙනවා. එයි මුලා වූ සිහිය ඇතියත් එක්ක ඉන්න ගියාට පස්සේ අපේ සිහියත් මුලාවට යනවා. ඒකයි ප්‍රශ්නේ. ඒ අහන ප්‍රශ්න වලට උත්තර දෙන්න, ඒ අහන කතා අහුම්කම් දෙන්න, ඒ අනුව ක්‍රියා කරන්නත් යනකොට අපිට සිද්ධ වෙනවා අපේ සිහිය පැත්තකින් තියලා ඒවලට උත්තර දෙන්න, ඒ අයත් එක්ක කතා කරන්න. ඒක නිසා බුදුරජාණන් වහන්සේ පෙන්නනවා සති සම්පජඤ්ඤේ වැඩෙන්න එක කාරණයක් තමයි මුට්ටස් සති පුද්ගල පරිවර්ජනතා. සිහි මුලාවෙන් ඇති කෙනා පරිවර්ජණයෙන් පහ කළ යුතු ආශ්‍රවයක් කරන්න කියලා. සිහි මුලා ඇති පුද්ගලයා පරිවර්ජණයෙන් පහ කරන ආශ්‍රවයක් බවට පත් කරන්න. ඒ වගේම තමයි උපට්ඨිත සති පුද්ගල සේවනතා. එළඹ සිටි සිහි ඇති පුද්ගලයෝ සේවනය කරන්න. කල්යාණ මිත්‍රාශ්‍රය හදාගන්න, පාප මිත්‍රාශ්‍රය දුරු කරන්න කියලා තමයි මේ තව පැත්තකින් කියන්නේ. එතකොට එළඹ සිටි සිහි ඇති පුද්ගලයෝ වැඩිපුර ඇසුරු කරන්න. එතකොට සිහිය කියන එක ජීවිතේට මතක් කරලා දෙයි. මොකද සිහියට අපි මූලිකත්වයක් දුන්නේ නැති වුණාට මේ පඩිපෙළේ නගින්න සිහිය තරම් ඉනිමගට ගහන පොඩි ලී කෑල්ලක් වෙනත් නැහැ. මේකට ලී කෑල්ලක් කියනකට වැඩිය හොඳයි අර පොඩි ලී කෑලි ටික අර ලොකු ලීයට තියලා බඳින බැම්ම එහෙම නැත්නම් ගහන ඇනේ කියලා කිව්වත් වැරදි නෑ මේ සිහියට. මොකද මේ සිහිය ඒ තරම් මාර්ගයට උපකාරී. ඒකනේ අර කතාවක් තියෙන්නේ. හාමුදුරු කෙනෙක් අවුරුදු 12ක් ධර්ම විනය ඉගෙන ගන්නවා ගුරු හාමුදුරුවන්ගෙන් 12ක් ඉගෙනගෙන දැන් නම් හොඳයි මම තනියෙන් ගිහිල්ලා ටිකක් බණ භාවනා කරගත්තොත් අවුරුදු 12ක් මම ඉගෙන ගත්තනේ කියලා කල්පනා කරලා ලොකු හාමුදුරුවන්ට ගිහිල්ලා
ඉඳලා කිව්වා ස්වාමීනි මම අවුරුදු 12ක් ඉගෙන ගත්තා. ඒක නිසා මම ටිකක් හුදකලාව භාවනා කරගන්න කැමතියි. මට වඩින්න අවසර දෙන්න කියලා. ලොකු හාමුදුරුවෝ එක ප්‍රශ්නයක් හා කියලා යන්න යනකොට ආපහු කතා කරලා නැවත ප්‍රශ්නයක් ඇහුවා. ඔබ කුඩේ තිබ්බේ සෙරෙප්පු දෙකට වම් පසින්ද දකුණු පසින්ද කියලා ඇහුවා. ලොකු හාමුදුරුවෝගේ කුටියට ඇතුල් වෙන්න එනකොට කුඩේ තිබ්බේ සෙරෙප්පු දෙකට වම් පසින්ද දකුණු පසින්ද කියලා. මතක නැහැ කිව්වා. තව අවුරුදු 12ක් ඉගෙන ගන්නකො කිව්වා. එච්චරයි. සිහිය ඒ තරම් වැදගත්. අවුරුදු 12ක් ඉගෙන ගත්ත දේ ප්‍රයෝජනෙට ගන්න බැරි තරම් සිහිය දුර්වල නම් එයා සුදුසු නැහැ තනියම කරන භාවනාවකට. ඒකයි කිව්වේ. තව අවුරුදු 12ක් ඉගෙන ගන්න කිව්වා. ඇයි තමන් කරපු දේ පාඩමක් විතරයි ඒක ජීවිතේට යොදා ගන්න සිහිය නෑ එකෙන් කියනවා. මොකද අපි සිහිය ගැන කෙටියෙන් කතා කරාට සිහිය කියන එකේ ලක්ෂණය තමයි සති ඉන්ද්‍රිය. ඉන්ද්‍රිය ධර්මතාවය. ඒ ඉන්ද්‍රිය ධර්මතාවය තමයි අපි දියුණු කරන්නේ. හැම වෙලාවකදීම අපි වඩන්නේ ඉරියාපත පබ්බේ වෙන්න පුළුවන්. සති නිමිත්තට හිත තියාගෙන ඉන්නව වෙන්නත් පුළුවන්. මේ සති නිමිත්තට හිත තියාගෙන ඉඳීමත් ඉරියාපත පබ්බේ වැඩිවීමත් වේගයෙන් සතිය කියන ඉන්ද්‍රිය දියුණු කරනවා. කායානුපස්සනාව තුළ කොහොමද සතිය අවශ්‍යයි. නමුත් සති ඉන්ද්‍රියට විතරක් වේගවත් කොට වැඩිවීමට අදාළ දෙයක් තමයි සති නිමිත්තට හිත තබා ගැනීමත් ඉරියාපත පබ්බයත් කියන දෙක. මොකද ඒ තුල හැම වෙලාවකදීම උපට්ඨිත සති එළඹ සිටි සිහියක් තමයි පවත්වන්න වෙන්නේ. ඒ එළඹ සිටි සිහිය නැත්තම් එයාට මේක කරන්න පුළුවන් කමක් නැත්තේ. ඒක නිසා මේ උපට්ඨිත සති භාවයේ එළඹ සිටි සිහිය ඇති බව එයාට පවත්ව ගන්න සිද්ධ වෙනවා. උපට්ඨිත සතිය නැතිනම් එළඹ සිටි සිහිය ඇති බවට තමන් කර දේ ගැන සිහියක් නැත්තම් තමන්ගේ ඉරියව් පැවැත්ම ගැන දැනුමක් නැත්තම් එයාට සති ඉන්ද්‍රිය වැඩිලා නැහැ කියනවා. මොකද අපි ඉන්ද්‍රිය ධර්මතා ටිකක් වඩන්නේ. ඉන්ද්‍රිය ධර්මතා ටිකක් වැඩෙන තැනක සති ඉන්ද්‍රිය වඩා ගන්න හදන උපක්‍රම තමයි ওই ටික. සමාධි ඉන්ද්‍රිය වඩා ගන්න හදන උපක්‍රම තමයි සමත කමඨහන් ටික කියන්නේ. විදර්ශනාව කියලා කියන්නේ ප්‍රඥා ඉන්ද්‍රිය උපදව ගන්න උපක්‍රමය. බුද්ධානුස්සතිය ආදී මේ අනුස්සති කමඨහන් ටික කියලා කියන්නේ ශ්‍රද්ධාව හදා ගන්න හදන උපක්‍රමය. එතකොට මරණ සතිය වගේ දේවල් හැම වෙලාවකදීම වීර්ය ඉන්ද්‍රිය වඩා ගන්න හදන උපක්‍රමයක්. මේ ඉන්ද්‍රිය ධර්මතා පහ සකස් කරගන්න අවශ්‍ය විදිහටයි භාවනා ටික සකස් වෙලා තියෙන්නේ. ඒකෙන් විදර්ශනාව එක ඉන්ද්‍රියක් සම්පූර්ණම බහර අරගෙන තියෙනවා. අනිත් කමඨහන් 40 අනිත් ඉන්ද්‍රිය ධර්මතා 4ට බෙදිලා 4 වඩනවා. දැන් අපේ මාර්ගය වෙන්න ඕනේ ඔය එක ඉන්ද්‍රිය ධර්මතා ටික සම කරගෙන ඉදිරියට යන එක. එතකොට ඒකෙදි සිහියට හම්බෙන වැදගත්කම බොහොම ඉහළයි. අපිට සිහිය සාමාන්‍ය දෙයක් වුණාට අපි සිහියෙන් ගන්න ඕන වැඩේ ගන්නෙ නැහැ. මේක ලොකු කතාවක් තියෙනවා සිහිය ගැන. ඒ කියන්නේ අහගෙන ඉන්න කතන්දරයක් නෙමෙයි. ලොකු ඇතුළාන්තයක් තියෙනවා සිහිය ගැන. මොකක්ද ඒ ඇතුළාන්තය? හැම වෙලාවකදීම තමන්ගේ හිත ගැන පෙන්නන දැනුමක්, තමන්ගේ භාවනාවේ වර්ධනය ගැන පෙන්නන සිහියක් තමන්ට තියෙනවා. ඕගොල්ලොන්ට තියනවාද ඕගොල්ලොන්ගේ හිතේ වර්ධනය ගැන තියෙන සිහිය? ඕගොල්ලොන්ගේ හිතේ ශ්‍රද්ධාවද අඩු, වීරියද අඩු, සමාධියද අඩු, ප්‍රඥාවද අඩු, සිහියද අඩු. මෙන්න මේ ධර්මතා පහෙන් කෝකද අඩු කියන බව ගෙනල්ලා තියෙන්න ඕනේ සිහිය වැඩි නම්. සිහිය කියන සතිය කියන දේ වැඩි නම් ඔයගොල්ලන්ට අන්න ඒ ධර්මතා ටික ගැන හොඳට මතක තියෙන්න ඕනේ. දැන් මම
බෝඩ් එකක මොනවා හරි යමක් ලියලා ඕගොල්ලන්ට කියනවා මේක මම මකනවා ඉක්මනට මේක බලා ගන්න විනාඩියක් දෙනවා ඊට පස්සේ කොලයක් කුයි පෑනකුයි දෙනවා මේක ලියන්න ඕනේ. දැන් ඕගොල්ලන්ට සිද්ධ වෙනවා ඒක මතකයේ තියාගන්න ඒක හොඳට සිහිය පවත්වන්නේ කාරණේ තුල. එතකොට සිහිය නැවත නැවතත් ඒ තුල පවත්වනකොට තමයි ඒක හොඳට මතක හිටිනවා කියලා කියන්නේ. එතකොට බෝඩ් එක මැකුවත් ඕගොල්ලන්ගේ සිහිය යම්තාක් දුරට ඒකේ පවත්වන්න පුළුවන්කම ලැබුණා අන්නේ ලැබෙන තරමට ඕගොල්ලන්ට ලිවීමේ හැකියාව තියෙනවා. ඕගොල්ලන්ට මේ බෝඩ් එකේ ඇති දේ කොලේ ලියන්න පුළුවන් උනේ ඕගොල්ලන්ගේ සිහියේ දියුණුවේ තරමට. යම් විදිහකින් ඕගොල්ලන්ට පුළුවන්කම තිබුණා නම් හොඳටම සිහිය පවත්වන්න ඒ මොහොත ගැන මතක් කර කර දැන් ලියන්න පුළුවන්කම තියෙනවා. ඒ මොහොතේ පවත්වපු සිහිය දැන් සිහිය තුල ආවර්ජනා කරන්න පුළුවන් නම් ඒක නිසා අපිට සති ඉන්ද්‍රිය සිහිය කියන එක දියුණු කරගන්න අවශ්‍ය වෙනවා. ඔය සිහිය කියන තෙතමනේ නැත්තම් මේ හිත විසිරෙනවා. ඒක නිසා අකුසල හිතකටත් ඔය සිහිය ඒ වගේම ඒකාග්‍රතාවය කියන එකත් එක්ක එකට යන කාරණා දෙකක් කරුණු දෙකක් වුණාට ඔය කාරණේ අවශ්‍ය වෙනවා. එතකොට ඒ සිහිය හැම වෙලාවකදීම පැවැත්වෙන්න අවශ්‍යයි අපේ ජීවිතයේ අපේ භාවනා ප්‍රතිපදාව තුළ. ඒක අපි සමත වශයෙන් අපේ භාවනාව කළත් විපස්සනා වශයෙන් භාවනාව කළත් ඒ සිහිය අපිට දියුණු වෙලා තියෙන්න ඕනේ. ඊට පස්සේ අනිත් එක තමයි තදදි මුත්තතා. තදදි මුත්තතා කියලා කියන්නේ සිහියට සිහිය නැමුණු බව. කාරණා තුනක් කිව්වා. සිහි මුලා වූ පුද්ගලයන් දුරු කිරීම මුට්ටස්සති පුද්ගල පරිවර්ජනතා. මුලා වූ සිහි ඇති පුද්ගලයන් දුරු කරන්න ඕනේ. උපට්ඨිත සති පුද්ගල පරිසේවනතා. එළඹ සිටියා වූ සිහි ඇති පුද්ගලයෝ ඇසුරු කරන්න අවශ්‍යයි. ඒ වගේම සිහිය ගැන හොඳට දැනුම් ඇතුව සිහිය ගැන නැමුණු සිහියක් පවත්වන්න ඕනේ. මෙන්න මේ ටික නූපන් සති සම්බොජ්ජංගේ උපදවන්නත් උපන්නා වූ සති සම්බොජ්ජංගේ දියුණු කරන්නත් හේතු වෙන ලක්ෂණ ටිකක්. ඒක නිසා අපි එදා කතා කරපු ටිකට අමතරව ওই කාරණා ටිකත් එකතු කරගන්න සති සම්බොජ්ජංගයට. එතකොට ඒක වැඩිදුර කතා කරන්නේ නැහැ එදා අපි සති සම්බොජ්ජංගය ගැන එක දේශනාවක්ම කරපු නිසා. ඊට පස්සේ ඊළඟ බොජ්ජංගේ මොකද්ද? ධම්මවිචය සම්බොජ්ජංගය. ධම්මවිචය කියනකොට ධම්ම විජය නෙමෙයි. ධම්ම විජය කියනවත් ඇහෙනවා සමහර වෙලාවට. ධම්ම විචය ඡයන්න. එතකොට ධම්ම විචය කියලා කියන්නේ විචය නුවණ කියලා කියන්නේ විමසන නුවණ. ධම්ම විචය කියන්නේ ධම්ම විමසන බව. එතකොට ධම්ම විචය සම්බොජ්ජංගය හැම වෙලාවකදීම ධම්ම විමසීම තුළ අපිට වැඩෙන්න ඕනේ සම්බොජ්ජංගය. දහම් කරුණු විමසන බව මොන තැන්වලද යෙදෙන්නේ කුසලයේ අකුසලයේ තුල හොඳ නරක මෙනෙහි කරන බව තුල දන් දෙනකොටත් ධම්ම විචේ සම්බොජ්ජංගයේ හරිනම් යෙදෙනවා. ඒ කර්මයේ කර්මඵලයේ අදහලා දන් දෙන තැන ධම්ම විචේ සම්බොජ්ජංගයේ වැඩෙනවා. එයා විමසලා බලනවා කුසලයේ අකුසලයේ තීරණය කරනවා විමසන නුවණින් විචේ ධර්මයේ යෙදෙනවා. ඒ ධම්ම විචේ සම්බොජ්ජංගය අපි හැම බොජ්ජංගයක්ම කොටස් දෙකකින් කතා කරනවා. සති සම්බොජ්ජංගේ කතා කරේ නෑ අද. මොකද එදා අපි එක ටිකක් සාකච්ඡා කරපු නිසා. ධම්මවිචේ සම්බොජ්ජංගය අපි හැම වෙලාවකදීම කොටස් දෙකකට බෙදලා කතා කරන එකක් තමයි ලෞකිකව මේ දහම් කරුණු සම්වර්ෂණය පිළිබඳව ධම්මවිචේ සම්බොජ්ජංගේ යෙදෙනවා. එතකොට මෙන්න මේ ධම්මවිචේ සම්බොජ්ජංගය පවත්වන්න දහම් කරුණු නුවණින් මෙනෙහි කිරීම පවත්වන්න ආකාර කිහිපයක් ගැන කතා කරනවා. එකක් තමයි පරිපුච්චි කතා. පරිපුච්චි කතා කියලා කියන්නේ හැම වෙලාවකදීම
මේ ගැන විමසමින් තමන් වඩන දේ ගැන විමසමින් යම් කටයුත්තක් කරනවා නම් භාවනාවක් ගැන හෝ ප්‍රතිපදාවක් ගැන හෝ විමසලා හොඳට විමසන බවකින් යුක්තව විමසනවා කියන දේ හොඳට අහනවා දරා ගන්නවා. නැවත විමසනවා කියන දේ හොඳට අහලා දරා ගන්නවා. ඒක තියන්නේ නැහැ. දැන් මම මෙච්චරක් කරා ඊළඟට මම මොකද්ද කරන්න කියන තැනට තියන්නේ නැහැ. කුඹුර කෙටුවා දැන් මොකද්ද කරන්න කියලා අහන්නේ නැහැ. ඒක මිනිස්සෙක් නියරක් රහිනවලු. නියරක් රහිනකොට කෙනෙක් ඇවිල්ලා මෙයාගෙන් අහනවලු ඔබ මොකද කරන්න යන්නේ? මම මේ ගෙදර හදන්න යන්නේ. ඊට පස්සේ දැන් ඔබ නියර රහිනව මං නියර රැහැලා මේ ගෙදරක් හදන්න යන්නේ. එතකොට අනේ මටත් ගෙයක් හදා ගන්න ඕනේ කියලා ඒ කෙනත් මොකද කරන්නේ? ගෙයක් හදාගන්න යනවා. උදැල්ලක් අරගෙන ගිහිල්ලා ගෙදර ගිහිල්ලා නියර රහිනවා. දැන් නියර රැහැලා ඉවරයි දැන් ගෙදර නැහැ. ඊට පස්සේ අරයාගෙන් ඇවිල්ලා අහනවා මම ගෙදර නියර රැහැලා ඉවරයි දැන් මොකද කරන්නේ? දැන් හොඳයි ඔකට වතුර හරවන්නකෝ. එතකොට දැන් අරයා වතුර හරවලා ඇවිල්ලා අහනවා දැන් මොකද කරන්නේ? වතුර හැරෙව්වා ගෙදර නැහනේ. එතකොට ඊට පස්සේ කියනවා දැන් හොඳට ඕක මඩවල හාන්නකෝ. මඩවල හානවා. තාමත් ගෙදර නැහනේ. දැන් හොඳට ඕක කොටලා හාලා හොඳට දැන් වී ටිකක් වාගෙන වපුරන්න. දැන් මුලින් කොටන කෙනා ළඟ දර්ශනයක් තියෙනවා ගේ හදන්නේ කොහොමද? ගෙදර හදන්න නම් සල්ලි ඕනේ. සල්ලි අවශ්‍ය නිසා එයා නියර රහිනවා. නියර රැහැලා වතුර බැඳලා හාලා මඩවලා බීජ වපුරන්න සුදුසු බවට පත් කරගෙන බීජ වපුරලා රැකලා අස්වන සුදුසු කල නෙලාගෙන ඒ ටික පාගලා විකුණලා සල්ලි හොයාගෙන ඔන්න දැන් ගේ හදන්න පටන් ගන්නවා. දැන් එයාගේ දැක්මක් තියෙනවා. ඒ දැක්ම අනුව යන කෙනා දිහා බලලා කෙනෙක් ඔය මොකද කරන්නේ? මම මේ භාවනා කරනවා. ඇයි භාවනා කරන්නේ? නිවන් දකින්න. එහෙමද? මමත් යනවා භාවනා කරන්න නිවන් දකින්න. ටිකක් භාවනා කරනව කො නෑනේ. දැන් ආයේ එනවා. දැන් මම ඉන්නේ මේ වගේ තැනක මෙබඳු දේවල් එනවා. දැන් නිවන මේකද හම්බෙන්නේ නෑනේ. දැන් නිවන ගැන නැවත නැවතත් අහන්න වෙනවා. ඇයි අහන්න වෙන්නේ? දර්ශනේ නෑ තමන් ළඟ. ඒක නිසා ධම්මවිචේ සම්බොජ්ජංගේ අපි කතා කළා විචේ නුවණ ගැන. එයාට මූලික වශයෙන්ම නුවණක් තියෙන්න ඕනේ. තමන් කරන්න යන ප්‍රතිපදාව ගැන මුලින් ඉඳලා අගට යනකම්. ඒ නුවණට අපි කිව්ව තව වචනයක් සත්‍ය ඥානය කියලා. එයා කරන්න පටන් ගන්න කලින් එයා දැනගෙන හිටියා මම මොකද්ද කරන්න කියලා. එයා නියර රහිනකොටම දැනගෙන හිටියා එයාට යන්න තියෙන දුර කොච්චරද කියලා. එයා නියර රැහැලා ආයේ දුවගෙන යන්න අවශ්‍ය නැහැ. අහන්න දැන් මම නියර රැහැලා ඉවරයි දැන් මොකද්ද කරන්න කියලා. ඒක නිසා දැන් නම් මම ප්‍රථම ධානයේ ඉන්නේ හාමුදුරුවනේ. දැන් ප්‍රථම ධානයේ කොහොමද නිවනට හරවන්නේ කියලා අහන්න ප්‍රශ්න ඉතුරු වෙන්නේ නැහැ. එහෙමත් අහනවා ප්‍රශ්න හිටපු ගමන්. ප්‍රථම ධානයේ කොහොමද නිවනට හරවන්නේ කියලා. එතකොට මට ප්‍රශ්නේ තියෙන්නේ ඇයි ධාන ලබා ගත්තේ කියන එක. එතකොට අපිට හැම වෙලාවකදීම විචේ නුවණක් තියෙන්න ඕනේ අපි කරන දේ ගැන. ඒක නිසා ධම්මවිචේ සම්බොජ්ජංගේ නූපන් ධම්මවිචේ සම්බොජ්ජංගේ උපන් ධම්මවිචේ සම්බොජ්ජංගේ වැඩෙන්න. එයාට පෙන්වන එකක් පරිපුච්චි කතා. විමසලා නැවත අහමින් මේක කොහොමද වෙන්නේ කියලා හොඳට ඒ තමන් යන්න හදන මඟ ගැන හොඳට ඉස්සෙල්ලා විමසලා දැනගෙන ප්‍රත්‍යක්ෂ කරගන්න. එතකොට තමයි එයාට මෙනෙහි කරන්න කාරණා තියෙන ධම්මවිචේ සම්බොජ්ජංගේ කියන එක තුල. මෙනෙහි කරගන්න එයා ළඟ දෙයක් නැත්තම් දැන් මොකද කරන්නේ? එතකොට තව කාගෙන් හරි අහන්න වෙනවා කියලා. එතකොට අපි ළඟ දැනුම තියාගත්තාම කිසි ප්‍රශ්නයක් නැහැ. දැන් ප්‍රශ්නේ තියෙන්නේ අපි ළඟ දැනුම නැතුව අපි පටන් ගන්නවා නියර රහින එක්කෙනත් එක්ක පැත්තකට ගිහිල්ලා අපිත් රහිනවා නියරක් ගේ හදන්න කියලා හිතාගෙන. ඒකින්ද අපි කෙලින්ම පටන් ගන්නවා භාවනාව කියන එක තුල අපි දන්නේ නැහැ දැන් වඩන්නේ මොකද්ද කියලා. අපි වඩනවා සිහියයි සමාධියයි වඩනවා. අපි දන්නේ ධම්මවිචේ. අපි මොනවද විමසන්නේ මෙතන මොකද්ද ධර්මතාවය? ඒ දේ නොදැන වැඩුවට වැඩක් නැහැ.
ඒක නිසා ඕගොල්ලෝගේ භාවනාවත් හැදෙන්න ඕනේ තැන කියන්නේ. මේ කියන්නේ සමත කමඨහන තුල සිහිය හිතටක් වඩන්න කියන එක නෙමෙයි මේ කියන්නේ. මේ කියන්නේ සමාධිය විතරක් වඩන්න කියන එකක් නෙමෙයි. භාවනාවටම අදාළ තව කොටස් ගොඩක් තියෙනවා. අපි කතා කරන දර්ශනය සාක්ෂාත් කරගන්න යන්න තියෙන මඟ මේ කතා කරන්නේ. එතකොට ඒක විතරකුත් සමහර වෙලාවට හරියන්නේ නැහැ. සමහර වෙලාවට වත්තු විසද කිරියතා ධම්මවිචේ සම්බොජ්ජංගේ උපදින්න හේතුවක්. වත්තු විසද කිරියතා කියලා කියන්නේ වස්තු ධර්මතා පිරිසිදුව තියෙනවා. ඒ කියන්නේ කුණු ගොඩක ඉඳලා භාවනා කරන්න කියලා නෙමෙයි, පිරිසිදු තැනකට වෙලා ටිකක් ඉන්න තැනක් අස්පස් කරලා පිරිසිදුව නාල කියලා මේ දේ කරන්න කියලා මේ කියන්නේ. ඇයි එහෙම කියන්නේ? සමහර වෙලාවට ප්‍රායෝගික ජීවිතයේ තුල භාවනා කරන්න යනකොට සමහර වෙලාවල් තියෙන මුකුත්ම කරන්න බෑ. භාවනා කරන්න හිතෙන්නෙත් නෑ, පොතක් කියවන්න හිතෙන්නෙත් නෑ, සමහර වෙලාවලට නිදා ගන්න හිතෙන්නෙත් නෑ. එතකොට එයාට අවශ්‍ය වෙන වත්තු පිසද කිරියතා. තියෙන ඇඳුම් පැළඳුම් ටිකත් එක්ක ඔක්කොම හොදලා හොඳට නාල කියලා ගෙදර අස් කරලා හොඳට නාල කියලා ඉන්න බලන්න. එතකොටම හිත නෑවිලා නැද්ද කියලා? හිතයි නෑවෙන්නේ. අපි කය නාගන්න ගියාට ඇත්තටම නෑවෙන්නේ හිත. අපි ඇඳුම හේදුවට ඇත්තටම හේදෙන්නේ හිත. අපි ගෙදර අතු ගෑවට ඇත්තටම අතු ගන්න හිත. අර තියෙන ලක්ෂණ ටික අයින් වෙලා අපිට මේ ධර්ම කාරණා ටික මෙනෙහි කරගන්න අවශ්‍ය පැහැදිලි මනසක් හදලා තියෙනවා. ඒක නිසා ධම්මවිචේ සම්බොජ්ජංගයට උපකාර කාරණාවක් තමයි මේ වත්තු විසද කිරියතා කියලා කියන්නේ. ඊට පස්සේ ඉන්ද්‍රිය සමන්ත පටිපාදනතා ඉන්ද්‍රිය ධර්මතා ටික සමව පිහිටව ගන්න මේ ධම්මවිචේ සම්බොජ්ජංගයේ තුලින්ම අපි නැවත නැවතත් උත්සාහවත් වෙන්න ඕනේ. සිහිය හරි මගට යොමු කරවන්නේ මේ ධම්මවිචේ සම්බොජ්ජංගය. සිහිය කියන එක හරි මගට යොමු කරවන්නේ ධම්මවිචේ සම්බොජ්ජංගය. එහෙම නැතිනම් තව විදිහකින් කියනවා නම් මේ තමයි ගුණාගේ පස්සෙන් එන නගුල. ගුණාගේ පස්සෙන් එන නගුල. මේකෙන් තමයි කෙලෙස් මුල් සිඳින්නේ. මේක තමයි අවශ්‍ය දේ. ඊට පස්සේ තව ලක්ෂණයක් දුප්පඤ්ඤ පුද්ගල පරිවර්ජනතා. දුෂ්ප්‍රඥ පුද්ගලයන් දුරු කරන්න වෙනවා. පරිවර්ජණයෙන් ප්‍රහාතවයයි. දුෂ්ප්‍රඥ පුද්ගලයන් ඒ කියන්නේ මේ නුවණ නැති කොච්චර කිව්වත් තේරුම් කරන්න බැරි අය ගැන මේ කියන්නේ. කොච්චර කිව්වත් තේරෙන්නේ නැත්නම් පරිවර්ජණයෙන් පහ කළ යුතුයි. කොච්චර කිව්වත් කියනවනම් මේ තියනවනේ කොහෙද නැත්තේ කියලාම අහනවා නම් දැන් මොකද කරන්නේ? කොච්චර කිව්වත් අලිය ගහනවම නම් දැන් මොකද කරන්නේ? එතකොට සිද්ධ වෙනවා අපිට අපේ ගමන යන්න. එතකොට දුෂ්ප්‍රඥ පුද්ගලයන් පරිවර්ජණයෙන් පහ කළ යුතු වෙනවා. ඊට පස්සේ පඤ්ඤාවන්ත පුද්ගල පටිසේවනතා නුවණැති ඒ ධර්මයේ කතා කරන නුවණැති පුද්ගලයෝ නැවත නැවතත් ඇසුරු කරන්න ඕනේ. එතකොට උපන් ධර්ම මාර්ගයේ පැහැදිලි වෙනවා, නූපන් ධර්ම මාර්ග උපදිනවා. ඊට පස්සේ ගම්භීර ඥාන පච්චවෙක්කනතා ගැඹුරු නුවණවල් මෙනෙහි කරලා දරා ගන්න ඕනේ. ගැඹුරු නුවණවල් ගැඹුරු ඥානයන් පිළිබඳව හොඳට තමන්ගේ අවධානය යොමු කරන්න ඕනේ. නැත්නම් අපි කියනවා නම් චතුරාර්ය සත්‍ය පංච උපාදානස්කන්ධය පටිච්චසමුප්පාදය ආදී ගැඹුරු ධර්මතා මෙනෙහි කිරීමේ හැකියාව තමන් තුළ තියෙන්න ඕනේ. එතකොට තදදි මුත්තතා ඒට නැමුණු බව තියෙන්නත් ඕනේ. ඔන්න ධම්මවිචේ සම්බොජ්ජංගය උපද්ද ගන්න අවශ්‍යයි. ඔකෙදි කෙනෙක් කතා කරන දෙයක් ඔච්චර දෙයක් දැනගන්න ඕනේ නිවන් දකින්න නිවන බොහොම සරලවම දකින්න පුළුවන් දෙයක්. ඉතින් පොඩි ළමයින්ටත් නිවන් දකින්න පුළුවන් නේ. සුනීත සෝපාකත් ඒ කාලේ නිවන් දැක්කේ නැද්ද? ওই පංච උපාදානස්කන්ධය ඉගෙනගෙනද නිවන් දැක්කේ? පටිච්චසමුප්පාදය ඉගෙනගෙනද සුනීත සෝපාක නිවන් දැක්කේ? නෑ, නිකන් ඉඳලා නිවන් දැක්කේ. එහෙනම් නිවන කියන එක ඔච්චර සංකීර්ණ වෙන්න බෑ කියලා. එතකොට මට තියෙන ප්‍රශ්නය බෑ කියලා කියන්නේ තමන්ගේ මොන ඥාණයෙන් දැකලාද ඒ අයගේ ප්‍රඥා ඉන්ද්‍රිය මොනතරම් වැඩිලා තිබුණ බව දැක්කද කියන එක.
නුවණැති බව පඤ්ඤේන්ද්‍රිය මොනතරම් වැඩිලා තිබුණද කියන එක එයයි දැක්කද? ඒ දකින්න නැතුව අපි කොහොමද ඒ අයගේ දේ ගැන කතා කරන්නේ? සරියුත්තරුන් වහන්සේටවත් බැරි වුණා නම් තමන්ගේ ශිෂ්‍යයව හික්මුව ගන්න අවශ්‍ය දේ දෙන්න. අපි කොහොමද තීරණය කරන්නේ ඒ අයගේ ඉන්ද්‍රිය ධර්මතා මෙච්චර වැඩුණයි කියලා? එහෙනම් අපි සරියුත්තරුන් වහන්සේටත් වැඩිය මහා ප්‍රඥෙක් වෙන්න වෙනවා. බුදුරජාණන් වහන්සේ බවට පත් වෙන්න වෙනවා. බුදු වෙන්න වෙනවා කොටිම කියනවා. එයි හැම වෙලාවකදීම ආසයානුසේ දන්නා ඥානය උපදවගෙන මෙයාගේ මේ ඉන්ද්‍රිය මෙච්චර වැඩිලා මේ ඉන්ද්‍රිය මෙච්චර අඩු වෙනුයි වැඩිලා තියෙන්නේ කියලා ඉන්ද්‍රිය ධර්මතාවයේ අඩු වැඩි බව බලලා දැන් අපිට යාට කියලා දෙන්න වෙන්නේ. නමුත් බුදුරජාණන් වහන්සේ එයාට ධර්මයේ පෙන්නකොට අඩු තැනින් අල්ලලා දෙනකොට එයයි වහා අවබෝධ කරගත්තා. දැන් ඔය අයගේ අඩු තැන දන්නේ නැතිකොට නැවත නැවතත් හැම පැත්තෙම කියලා දෙන්න වෙනවා. එතකොට තම තමන් සතුයි තම තමන්ගේ අඩු කාරණාව පුරව ගන්න තේ. සමහර වෙලාවට චතුරාර්ය සත්‍යය කියලා චතුරාර්ය සත්‍යෙම පැයකමාරක් විතර කියලා ඉවරුනහම හාමුදුරනේ චතුරාර්ය සත්‍ය විස්තර කරන්න කියලා ප්‍රශ්නයක් හරි අහනවා. ඉතින් එහෙම බවක් හරි තියෙනවා. ඒ තමයි එක එක්කෙනාගේ ඉන්ද්‍රිය නානත්වය. ඒකට දොස් කියන්න බෑ. ඒක තමයි ඉන්ද්‍රිය නානත්වය. මේ සත්පුද්ගල භාවය ගැන කතා කරලා ඉවර වෙනකොටම ආබහු පුද්ගල භාවය ගැනම අහනවා යමක්. එතකොට ඒක තමයි පුද්ගල නානත්වය. එතකොට එයා ඉන්න තැන ඉඳලා ඕනේ කරුණු පැහැදිලි කරලා දෙන්න. එයාට ඇති වුණු ප්‍රශ්නය. අපි ඒක හෙලා දැක්කිය යුතු දෙයක් නෙමෙයි. ඒක තමයි එයාට තියෙන ලොකුම ප්‍රශ්නේ. එයාගේ ඉන්ද්‍රිය අඩුයි. ඉන්ද්‍රිය වේමත්තතාවය. ඒක නිසා අපිට ධම්මවිචය සම්බොජ්ජංගයේ තුල අපිට මෙන්න මේ ඉන්ද්‍රිය ධර්මතා ටික ගැනත් හොඳට නුවණක් ඇති වෙලා තියෙන්න ඕනේ. ඒ වගේම අපිට හොඳ ඥාන දර්ශනයක් ඇති වෙන්නත් අවශ්‍යයි. එතකොට මේ ධහම විමසන බව හැම වෙලාවකදීම දකින්න මොකද්ද? ධම්මවිචය සම්බොජ්ජංගේ වැඩෙනවා. මේ ධහම විමසන බව තුල ධම්මවිචය සම්බොජ්ජංගේ වැඩෙනවා කියනකොට ධම්මානුපස්සනාව තුළ කරුණු පැහැදිලි කරන හැම වෙලාවකදීම සතිපට්ඨාන සූත්‍රයේ නීවරණ ධර්මතාවයන් දකින බව, නීවරණ ධර්මතාවයන්ගේ දුරු වෙන බව, ඊට පස්සේ පංච පාදානස්කන්ධයේ උදේවැය දකින බව, ඊට පස්සේ ආයතන ධර්මතාවයන් ටික දකින බව, ඊට පස්සේ මේ කියන කාරණා ටික හැම වෙලාවකදීම ධම්මවිචය සම්බොජ්ජංගේ වඩන කෙනෙකුට වැඩෙන දේ. බොජ්ජංග ධර්මතාව ගැන බලන බව ධම්මවිචයටම අයිති කාරණයක් තමයි බොජ්ජංග ධර්මතාවය ගැන බලන එක. ඊට පස්සේ චතුරාර්ය සත්‍ය ගැන බලන එකත් ඒක. සතර සතිපට්ඨානය ගැන මේ විදිහට වඩන කෙනෙකුට තමයි නිවන් අවබෝධ වෙන්නේ කියලා බුදුරජාණන් වහන්සේ පැනෙවුවා. එතකොට දැන් ඔය ධම්මානුපස්සනාව තුළ සම්පූර්ණම වැඩෙන්නේ මොකද්ද? ධම්මවිචය සම්බොජ්ජංගය. ධම්මවිචය සම්බොජ්ජංගේ අපි කතා කළා ලෞකිකවත් වැඩෙනවා ලෝකෝත්තරවත් වැඩෙනවා කියලා. මේක බොහොම සියුම් කාරණා. එතකොට සතිපට්ඨානය තුල සිහිය පිහිටුවීම තුල අපි සතිපට්ඨානය කියලා කතා කරා. මොකද්ද සතිපට්ඨානය? මාර්ගයේද මාර්ග සත්‍යයේද? මාර්ගය. එතකොට ධම්මානුපස්සනාව දැන් පංච උපාදානස්කන්ධයේ බලන බව මාර්ගයේද මාර්ග සත්‍යයේද? එතකොට ඇයි එහෙනම් සතිපට්ඨානය මාර්ගය කියලා කිව්වේ? එතකොට ධම්මානුපස්සනාව සතිපට්ඨානයක් නෙමෙයිද? ප්‍රශ්නයක් තියෙනවා. ආයතන ටික දකින්න බව මොකද්ද? සලආයතන නිරෝධය දකින්න බව තියෙනවා නම් ඒක මාර්ගයේද මාර්ග සත්‍යයේද? මාර්ග සත්‍යය. උගල කියන්නේ. එතකොට දැන් ඒ මාර්ග සත්‍ය කියන එක තුල නම් විස්තර කරනවා දැන් මොකද්ද? හැම වෙලාවකදීම ඒක විස්තර කරනවා ධම්මානුපස්සනාව තුල. එතකොට දැන් ධම්මානුපස්සනාව මාර්ගයේද මාර්ග සත්‍යයේද? ධම්මානුපස්සනාව එතකොට මාර්ග
එතකොට සතර සතිපට්ඨානයෙන් ඉස්සෙල්ලා කිව්වා සතර සතිපට්ඨානේ මාර්ගයි කියලා. දැන් කියනවා ධම්මානුපස්සනාව මාර්ග සත්‍යයි කියලා. එහෙනම් කියන්න ඕනේ සතිපට්ඨාන තුනක් මාර්ගයි එකක් මාර්ග සත්‍යයි කියලා. එතකොට දැන් සතිපට්ඨාන භාවනාව කියන එක වෙනම පෙන්වනවා. සතිපට්ඨාන භාවනාව මාර්ග සත්‍ය එක හරි. නමුත් පංච පාදානස්කන්ධයක් පෙන්නලා ආපහු පෙන්නනවානේ සමුදය ධම්මානුපස්සීවා, වය ධම්මානුපස්සීවා, සමුදය වය ධම්මානුපස්සීවා කියලා. එතකොට දැන් අරක සතිපට්ඨානයේ මාර්ග සත්‍යයි කියලා අපි කිව්වට ඇත්තටම එතන වැඩෙන්නේ මාර්ගය. එතන වැඩෙන්නේ මාර්ගය. බොහොම වරදවා වටහා ගන්න එපා. බොහොම සියුම් කාරණාවක් මේ කියන්නේ. පංච පාදානස්කන්ධයේ උදේවැය බලන එක මාර්ග සත්‍යයට නෙමෙයි වැටෙන්නේ මාර්ගයට අදාළව. ඇයි මාර්ගයට අදාළව වැටෙන්නේ? හැම වෙලාවකදීම බලන බව තුල යම් නුවණක් ඇති වෙනවා නම් ඒ නුවණ මම එදා කිව්ව කාටවත් ඔක වෙඩි තේරුනේ නැහැ. මම හිතුවා තේරෙන්නේ නැතුව ඇති කියලා. ඒ නුවණ ධම්මවිචේ සම්බොජ්ජංගේ වස්සග්ග පරිණාම කොට වඩන නුවණ. ඒ නුවණයි මාර්ග සත්‍ය. මාර්ගය මෙනෙහි කරන බව. මේ නුවණ උපද්දවන්න මානසිකාරයේ උපකාර වුණා. හැබැයි නුවණ මානසිකාරය නෙමෙයි. පංච උපාදානස්කන්ධේ මෙනෙහි කරන බව මානසිකාරය. මානසිකාරයේ නුවණ නෙමෙයි. මේ ටිකෙන් හදපු ඵලය. gediya කියන්නේ ගහද? gediya කියන්නේ ගහ නෙමෙයි. ගහ වැය වෙලා හදපු ඵලයක්. ඒ වගේ හැම වෙලාවකදීම මේ නුවණ හැම වෙලාවකදීම ඵලය මිසක වෙනත් දෙයක් නෙමෙයි. මේ නුවණ තමයි ආශ්‍රව ධර්මතා ක්ෂය කරන්න පුළුවන් නගුලේ තියෙන දැති ටික. මේ නුවණ නැත්තම් මේක හාන්න බෑ නගුලේ ලීය තිබ්බට. මේ නුවණ අවශ්‍යයි. මේ නුවණ උපදව ගන්න තමයි අපි අර මානසිකාරයේ පවත්න්නේ. ඒ මානසිකාරයේ පවත්වන බව හැම වෙලාවකදීම මාර්ගය. පංච පාදානස්කන්ධය ගැන හිතනකම දැන් ඕගොල්ලන්ට මාර්ගය. ඒකේ උද්‍යව්‍ය ඥානය උපදව ගන්න එක උදේවැය දකින්න බව මාර්ග සත්‍යය. ඒ තුල උපදිනවා නම් නුවණක් ඒ නුවණ හැම වෙලාවකදීම මාර්ග සත්‍යය. ඇයි එහෙම කියන්නේ? අරක මාර්ගය වෙන නිසා තමයි විදර්ශනා පූර්වාංගම සමතේ වැඩෙන්නේ. විදර්ශනා පූර්වාංගම සමතේ වැඩෙන්නේ හැම වෙලාවකදීම අරක මාර්ගය වෙන නිසා. සමතේ කියන එක මාර්ගයට අයිති කාරණේ. එතකොට මේ විදර්ශනාවෙන් හිත එකඟ කරලා දෙනවා. ඒ විදර්ශනාවෙන් හිත එකඟ කරන බව හැම වෙලාවකදීම විදර්ශනා පූර්වාංගම සමතය. ඒක මාර්ගය. මාර්ග සත්‍ය ඇත්තටම මේ මාර්ගයෙන් උපද්දවන අර විචය නුවණ. එතකොට ධම්මවිචේ සම්බොජ්ජංගයේ එකම ධම්මවිචේ සම්බොජ්ජංගයේ දැන් කොටස් දෙකකට බෙදෙනවා. පංච උපාදානස්කන්ධය ගැන හිතනකම තියෙනවා නම් හිතනකම මේ මෙනෙහි කරන බව මාර්ගය. මේ මෙනෙහි කිරීම තුළ යම් නුවණක් උපද්දවනවා නම් ඒ නුවණ මාර්ග සත්‍යයි. එතකොට ඒකත් ධම්මවිචේ සම්බොජ්ජංගයේ අන්නේ ඒ නුවණ වස්සග්ග පරිණාමයි කෙලින්ම නිවනට. ඒ නුවණ කෙලින්ම නිවනට උපකාර කරන්නේ. ඒ නුවණ ප්‍රත්‍යක්ෂ කරගන්න බව හැම වෙලාවකදීම මාර්ගඵලයයි. නුවණ ප්‍රත්‍යක්ෂ කරගන්න බව මාර්ගඵලයයි. ඒ නුවණ පිහිටා සිටින මට්ටමට හැම වෙලාවකදීම අපිට ගන්න වෙනවා ජීවිතේ ප්‍රත්‍යක්ෂ කරගන්න බවට. එතකොට මේ නුවණ උපද්ද ගන්න වැය වෙන මහන්සි වෙන ටික තමයි මාර්ගය වෙන්නේ. ඔක නැවත නැවත මම කීප සැරයක් කිව්වා. හැබැයි මම හිතන්නේ කාටවත් මතක ඇති කියලා. නුවණ කියන එක මේක නුවණක් වෙන්න ඕනේ. නුවණටයි ආශ්‍රව ක්ෂය වෙන්නේ. එතකොට හැම වෙලාවකදීම මේක නුවණක් බවට පත් වෙනවා කියලා කිව්වේ අන්න ওই කාරණාව නිසා.
මේ නුවණට ඇත්ත පෙන්වන්නේ වෙන මොකකටවත් නෙමෙයි. මෙනෙහි කරන මානසිකාරය හේතුයි නුවණ උපද්දවන්න නුවණෙන් තමයි ආශ්‍රව ධර්මතා ටික ක්ෂය කරන්නේ. එතකොට හැම වෙලාවකදීම අපිට මේ නුවණ උපද්දන්න නම් අපිට අවශ්‍ය වෙනවා මානසිකාරය පවත්වන්න. මොකේද? අර විදර්ශනාව පැවැත්විය යුතු විෂයක් ශේත්‍රයේ. එතකොට අපිට ඔන්න ධම්මානුපස්සනාව දැන් මාර්ගයේද මාර්ග සත්‍යද? දැන් මාර්ගය. මාර්ග සත්‍ය සමුදය ධම්මානුපස්සීවා වය ධම්මානුපස්සීවා සමුදය වය ධම්මානුපස්සීවා. හැම භාවනාවක්ම අගට ওই කොටස පෙන්නනවා. අරගෙන බලන්න හැම කොටසක්ම අගට ওই කොටස නැවත නැවතත් පෙන්නනවා. ඉතින් උදේවැය බලන එක වෙනමම භාවනාවක් නම් මම අහන්නේ ඒක එක තැනකින් පෙන්වුවාම ප්‍රමාණවත් නැති වෙයිද? ධම්මානුපස්සනාවටම අදාළව එක භාවනාවක් විදියට පෙන්නනවා සමුදය ධම්මානුපස්සීවා වය ධම්මානුපස්සීවා සමුදය වය ධම්මානුපස්සීවා. ඇයි එහෙම නොකිය ධම්මානුපස්සනාව තුල නීවරණ ටික පෙන්නලා නීවරණ පබ්බේ ඉවර වෙනකොටම කියනවා සමුදය ධම්මානුපස්සීවා වය ධම්මානුපස්සීවා සමුදය වය ධම්මානුපස්සීවා. ඊට පස්සේ පංච උපාදානස්කන්ධය ගැන පෙන්නලා ඉවර වෙලා ස්කන්ධ පබ්බේ ඉවර වෙනකොටත් කියනවා සමුදය ධම්මානුපස්සීවා වය ධම්මානුපස්සීවා සමුදය වය ධම්මානුපස්සීවා. ආපහු ආයතන ටික විස්තර කරලා ආයතන ටික ඉවර වෙනකොටත් කියනවා සමුදය ධම්මානුපස්සීවා වය ධම්මානුපස්සීවා සමුදය වය. ඇයි මේ නැවත අවධාරණය කරන්නේ? මේ ධර්මතා ටික සම්මර්ෂණය කරනකොට ඇති වෙන්න අවශ්‍ය නුවණ තමයි මේ කතා කරන්නේ. මේ ධර්මතා ටික සම්මර්ෂණය කරනකොට අපිට ඇති වෙන්න ඕනේ උද්‍යව්‍ය ඥානය. උදේවැය ගැන දැනුමක්, සමුදය ගැන, වැය ගැන, සමුදය වැය ගැන දැනුමක් ඇවිල්ලා තියෙන්න ඕනේ, නුවණක් ඇවිල්ලා තියෙන්න ඕනේ. ඒ නුවණ උපයගත් දේ දැන් තියෙන දේ. ඒක තමයි භාවිත කරන්න තියෙන්නේ. ඒ නුවණ උපය ගන්නකම් අපිට උපය ගන්න වෙනවා භාවනාව තුළ. සතිපට්ඨානයේ තුල උපය ගන්න වෙනවා. අපිට මහන්සි වෙන්න වෙනවා ආයුධ ටික හදාගන්න. අපිට ඕනේ ආයුධය හදාගන්න නගුලේ දැටි ටිකත් එක්ක හොඳට හදාගන්න වෙන ශ්‍රමය තමයි හැම වෙලාවකදීම සතිපට්ඨානය. එතකොට සතිපට්ඨානේ ධම්මානුපස්සනාව මේකට අවශ්‍ය ධම්ම විචය අපි හදනවා හොඳට. ඒ ධම්ම විචය ලෝකෝත්තර ධම්ම විචය බවට අපිටපත් වෙනවා. වස්සග්ග පරිණාම වූ ධම්ම විචයක් බවට පත් වෙනවා. කොතනින්ද? හැම වෙලාවකදීම හදලා දෙනකොට අර සමුදේ වැය දකින්න නුවණ හදලා දෙන තැන. තේරුණාද? ගැඹුරු වැඩිද? තේරුණා. එතකොට ඒක සම්පූර්ණම කාරණා දෙකක්. එතකොට ඔය කියන විදර්ශනාව කියන එක දැන් වැටිලා තියෙන්නේ මාර්ගයටද මාර්ග සත්‍යයටද? මාර්ග සත්‍යයට. මාර්ගයට. පංච උපාදානස්කන්ධය කියලා හිතනකම මානසිකාරයේ වැටුනේ මාර්ගයටද මාර්ග සත්‍යයටද? මාර්ගයට. ඒ මෙනෙහි කිරීම තුළ ඇති වුණු නුවණ වැටුණා මාර්ග සත්‍යයට. එතකොට ඒක නුවණක්. නුවණේ ලක්ෂණය තමයි තමාට තමාව පෙන්වන බව. අනිත් එකේ ලක්ෂණය ඔයගොල්ලන්ට මෙනෙහි කරන්න ඇති කර ඉතුරු කරලා තියෙන බව. ඒකයි ඔයගොල්ලෝ අහන්නේ පංච උපාදානස්කන්ධය ගැන හිතන කෙනා ඉන්නව නේද කියලා. පංච උපාදානස්කන්ධයක් කියලා බලන්නා කෙනා දෙවෙනි පාර බලන්න ඉන්නකොට මේ ඉස්සෙල්ලා ඇති වෙච්ච කෙනා නිත්‍ය කරගෙන නෙමෙයිද දෙවෙනි කෙනා බලන්නේ? ඉස්සෙල්ලා ඇති සංඥාව නෙමෙයිද දැන් මේ උද්‍යව්‍ය බලන්න යන්නේ? ඇති සංඥාව තුල. නමුත් එතන ඇති වෙන නුවණට ඒකට කියනවා ආලෝකය. ආලෝකය කියන්නේ මේ භෞතිකව තියෙන ආලෝකය නෙමෙයි. නුවණ නැමැති ආලෝකය. ආලෝකයේ ස්වභාවය මොකද්ද? ආලෝකවත් බව. බාහිර විතරක් නෙමෙයි ආලෝකයක් පෙන්නනවා. ආලෝකය අඳුරු කරලා බාහිර විතරක් එළිය කරනවද? නෑ. ආලෝකය හැමදේම එළිය කරනවා. එතකොට අන්න ඒ වගේ මේ නුවණින් හැමදේම එළිය කරනවා.
ආලෝකය කියන දේ හැමදේම එළිය කරා වගේ මේ නුවණින් හැමදේම එළිය කරනවා. එකක් ගැනවත් අන්ධකාරයක් තියන්නේ නැහැ. තමන්ව ඉතුරු වෙන්න තමන්ව හැංගෙන්න එකක්වත් තියන්නේ නැහැ. එතකොට මේ නුවණ ඇති වෙන කෙනා නිරෝධේම සාක්ෂාත් කරන නුවණ බවට පත් වෙනවා. එතකොට එයාට ඒ නුවණවත් තියනවා කියන්නේ නැහැ. ඒ තුලද එයාට නිරෝධේමයි සාක්ෂාත් වෙන්නේ. ඒක දැනට අතාරින්න බෑ. හඳේ තියෙන පාෂාණ කොටසක් කියලා හරි. ඔය බොහොම සියුම් සිද්ධියක්. හැම වෙලාවකදීම ධම්මවිචේ සම්බොජ්ජංගේ එතෙන්ට වැඩෙනකොට ඔන්න ඔය කාරණාව ළඟට එනකන් එන්න ඕනේ. වස්සග්ග පරිණාම කොට ධම්මවිචේ සම්බොජ්ජංගේ වැඩෙනකොට. එතකොට ධම්මවිචය මාර්ගයේ වැරදි කිව්වේ නෑ. මාර්ගය හරි මාර්ග තියෙනවා. හැබැයි වැරදි මාර්ගයක් තියෙනවා. ඒකයි ප්‍රශ්නේ. මාර්ගය කියන එක දැන් සීතල කියන එක උණුසුමේ තියෙන අඩුම අගය සීතල, වැඩිම අගය උණුසුම ගින්දර. එතකොට මේ ඔක්කොම තේජෝ ධාතුව නෙමෙයිද? තේජෝ ධාතුවේ ලක්ෂණය. ඔයගොල්ලන්ට මාර්ගය හැම වෙලාවකදීම තේජෝ ධාතුව වගේ. නිවන් දකින්න පංච උපාදානස්කන්ධේ විදර්ශනා කරන තැනටත් මාර්ගය ඊට පස්සේ මිච්ඡා දිට්ඨිය ළඟට යනකනුත් මාර්ගය. මිච්ඡා දිට්ඨිය ළඟට යනකනුත් මාර්ගය සම්පූර්ණම අහසට පොළොව වගේ. එතකොට කවදාවත් මාර්ගයයි මාර්ග සත්‍යයයි එකක් වෙන්නේ නැහැ. ඒක දෙකක්මයි. අපිට දුර දිහා බලනකොට අහසයි පොළොවයි එකට ගෑවෙනවා පේනවා. එහෙම නෙමෙයි. දුර බලනකොට අහසයි පොළොවයි එකට ගෑවෙනවා පේනවා. අපි කියනවා සිටිජේ කියලා. ඒ වගේ දැන් මේ නුවණ දුර තියලා අපිට පේනකොට අපිට පේනවා මාර්ගයයි මාර්ග සත්‍යයයි එකයි කියලා විදර්ශනාව තුල. නමුත් එතෙන්ට ගිහිල්ලා බලනකොට ගෑවිලාද? නෑ. ඒ දෙක දෙකක්මයි. ඒක නිසා අන්න ඒ අර්ථයෙන් දැනගන්න ධම්මවිචේ සම්බොජ්ජංගය කියන එක හැම වෙලාවකදීම ඔය අර්ථ දෙකකින් වැඩි යුතුයි. එතකොට අද මාර්ගය තුල උපදවනවා උපද්ද ගත්ත නුවණ. මම කලින් කියලා තියෙනවා මොකද්ද කිව්වේ? තමා ළඟ තියෙන දේ ඕනේ භාවිත කරන්න කියලා. තමා ළඟ ඇති දේ ඕනේ භාවිත කරන්න. එහෙම නැත්තම් සිද්ධ වෙනවා ඒ ඇති ආයුධය උපේ ගන්න. එතකොට දෙයක් කරලා ආයුධය උපේ ගන්නවා, උපේගත්ත ආයුධය භාවිත කරනවා. මේක සම්පූර්ණ දෙකක් නෙමෙයිද ක්‍රියාවලිය? ආයුධය හොයාගන්න එකයි හොයාගත්ත ආයුධය භාවිත කරන එකයි සම්පූර්ණම දෙකක්. දැන් ආයුධය හොයාගන්න එක තමයි මාර්ගයට අදාළ කොටස. මේ පංච උපාදානස්කන්ධේ උදේවැය බලන්නේ සලායතන නිරෝධයට හිත තියන්නේ මේ මොකක් සඳහාද? ආයුධය හදාගන්න. ඒ තමයි මේ නුවණ හදාගන්න. දැන් නුවණට හිත තියෙනකොටම මොකද්ද වෙන්නේ? අර ආශ්‍රව ධර්මතාව ක්ෂය වෙනවා. ඊට පස්සේ ඇති නුවණ භාවිත කරන්න පුළුවන් ඒ කෙනාට. ඒක නිසා තමයි කියන්නේ අපි භාවනා වැඩසටහනේදීත් ඔය ගැන කතා කරලා තිබුණා. ඔයගොල්ලන්ට ওই කාරණාව අහු නොවුනට. ඒක නිසා කිව්වා එකපාර හිත තියෙනකොටම මේ බව පේනවා නම් ප්‍රශ්නයක් නැහැ. පේන්නේ නැත්තම් නැවත මෙනෙහි කරන්න මානසිකාරය එතන මේ අනාත්ම රූපේ ලක්ෂණේ බලලා මෙහි ඇති කරගත්ත ධර්මතාවය ගැන නැවත නැවතත් හොඳට හිතට කාවද්දන්න. හිතට ගහගෙන හරි මේක ගහලා හරි පෙන්නලා දෙන්න කියලා කිව්වේ ඒ හේතුව නිසා දෙවෙනි තුන්වෙනි පියවරට. ඒත් පෙන්වන්න නැත්තම් කෙස්ලොම් නියද සම්මස්නහර ඇට මිදුළු කියලා මේ ටික කොටස් කරලා හරි පෙන්වන්න කිව්වේ ඒකයි. ඒකත් මාර්ගය. එතකොට හැම වෙලාවකදීම දැන් අර ආශ්‍රව ධර්මතා ටික ක්ෂය කරන යම් නුවණක් තියෙනවා නම් අන්නේ නුවණට කියනවා ධම්මවිචේ සම්බොජ්ජංගය වස්සග්ග පරිණාම කොට වඩන කොටස. එතකොට දැන් ඔන්න සති සම්බොජ්ජංගය ඔයගොල්ලෝ ගලප ගන්න උතෙන්ට. සති සම්බොජ්ජංගය ගලප ගන්න උතෙන්ට මේ සති සම්බොජ්ජංගයේ ඔය තැන් දෙකටම උපකාර කරනවා. ලෞකික වශයෙන් අරමුණක් අරගෙන මාර්ගයේ තුල ඒ අරමුණ තුල හිත පිහිටවගෙන ඒක වඩන්නත් සති සම්බොජ්ජංගය උපකාර කරනවා. ලෝකෝත්තර ධර්මතාවයේ පෙන්වන්න සති සම්බොජ්ජංගය උපකාර කරනවා. එතකොට මේ සති සම්බොජ්ජංගය
බොහොම ගැඹුරට කතා කරන්න පුළුවන් තැන. මෙතන ධම්මවිචයත් එක්ක යොදනකොට හැම වෙලාවකදීම අතීත අන්තය ඇසුරු කරන හිත වර්තමානයට පුරුදු කරන එකයි සතිය තුල කරන්නේ. ඒක පැහැදිලි වෙලා තියෙනවා. අතීත අන්තය අනුව ඔයගොල්ලෝ හිත ඉන්නවා නම් සති නිමිත්ත සිහිය පවත්වන්න පුළුවන්ද? අතීතය ගැන වෙච්ච කියපු කරපු දේවල් ගැන හිත ඉන්නවා නම් ඉරියාපතේ තුල සිහිය පවත්වන්න පුළුවන්ද? බෑ, නිකම්ම හිත පිටට යන්න ගන්නවා. එතකොට මේ රළු වශයෙන් හිතට පුරුදු කරනවා බොහොම රළුයි. තාම සංඛාර මට්ටමට යන්නේ නැහැ. නමුත් මේ මට්ටමින් හිතට ගතියක් පුරුදු කරනවා. හිතට පුරුදු වෙන්නේ හැම වෙලාවකම ගති ටිකක්. ක්‍රියාව නෙමෙයි පුරුදු වෙන්නේ, ක්‍රියාව තුළ ඇති ගතියයි හිතට පුරුදු වෙන්නේ. හිතෙන් උපද්දන්නේ නැවතේ ගතිය. ලෝකෙට පේනවා ක්‍රියාව කියලා. නමුත් හිතෙන් උපද්දන්නේ ගතිය. එතකොට මේ සිහිය කියන එක හැම වෙලාවකදීම අපිට බාහිර ගතියකින් ඉදිරිපත් කරන අතීතය අතහැරලා අනාගතය නූපදුණු අනාගතයට යන්නේ නැතුව මේ මොහොතේ සිහිය පවත්වන්න තමයි මේ සති නිමිත්ත සහ ඉරියාපත පබ්බේ පුරුදු කරන්නේ. වර්තමානයේ තුල හිත පවත්වන්න. එතකොට ඒ සිහියම අපිට ලෝකෝත්තර ඥාන දර්ශනයේ තුල අතීතාන්තය අතහැරලා අනාගතාන්තය අතහැරලා වර්තමානයේ තුල ඇත්ත දකින්නත් ඒ සිහියම උපකාර වෙනවා. මේ නුවණ යොදා ගන්න වෙන්නේ වර්තමානයේ සිහිය විසින් අල්ලලා දුන්න අරමුණට නෙමෙයිද? සිහිය විසින් අල්ලලා දුන්න අරමුණට. ඒකයි කිංසුකෝපම සූත්‍රයේදී පණිවිඩයේ විපස්සනාව විතරක් අරගෙන ආවේ නැහැ. පණිවිඩය අරගෙන ආව දෙන්නේ. කවුද දෙන්න? සමත විපස්සනාව. මේ දෙන්න පණිවිඩය අරගෙන ආවේ එක්කෙනෙක් විතරක් නෙමෙයි. මොකද එක්කෙනෙක් අල්ලගත්ත අනිත් එක්කෙනා තමයි අරගෙන ආවේ. පණිවිඩය එක්කෙනෙක් අල්ලගත්ත අනිත් එක්කෙනා ඇදගෙන එනවා. ඕක තමයි කරන්නේ වෙලාවක. සමතයෙන් එන අරමුණ අල්ලලා දෙනවා. විපස්සනාවෙන් ඇත්ත පෙන්නනවා. එතකොට දැන් මේ මෙනෙහි කරන මෙනෙහි කිරීම සමතේ කොටස අර ඇත්ත පෙන්නන විචේ නුවණ විදර්ශනාව වෙලා එතනදී ඒකට කියනවා මාර්ග සත්‍ය කියලා. එතකොට ඔන්න ධම්මවිචේ සම්බොජ්ජංගේ ඔන්න ඔය තැන් දෙකේදී මාර්ගයේ විදිහට වැඩෙන පිළිවෙලක් තියෙනවා. මාර්ග සත්‍ය විදිහට වැඩෙන පිළිවෙලක් තියෙනවා. දන් දෙනකොට කම්මස්සගත සම්මා දිට්ඨිය තුල කර්මයේ කර්මඵලයේ අදහන නුවණ තුල පිහිටා ඉඳලා දන් දෙනවා නම් ඒ ගැන විමසනවා නම් නැවත නැවත කෙසේද මේ කර්මඵල සකස් වෙන්නේ කියලා ඒකත් ධම්මවිචේ. ඒකත් ධම්ම විමසීමක්. හැබැයි ඒක දර්ශනීයට අදාළයි කම්මස්සගත සම්මා දිට්ඨියට. ඒ වගේම යම් කෙනෙක් විදර්ශනා නුවණ තුල උපද්ද ගන්න ප්‍රඥාව තියෙනවා නම් ඒකත් ධම්මවිචයයි. එතකොට ඒක හේතුයි මාර්ග සත්‍ය තුල සමුදය සත්‍ය නැති කරන්න. මාර්ග සත්‍ය තුල සමුදය සත්‍ය නැති කරන්න තියෙන ආයුධය තමයි යෝග. එතකොට මම හිතනවා ධම්මවිචේ සම්බොජ්ජංගය පැහැදිලි ඇති කියලා. තේරුණේ නැද්ද? නැවත පැහැදිලි කරගන්න වෙයිද? තේරුණාද? නැවත කතා කරොත් හොඳයි. සංසමේ රූපඛණ්ඩයට පැහැදිලි කරගන්න. රූපඛණ්ඩයට පැහැදිලි කරන්න. එතකොට රූපඛණ්ඩේ ආය කරන්න වෙනවනේ කට්ටියට. මේකයි ප්‍රශ්නේ. රූපකාණ්ඩයට පැහැදිලි කරනකොට හැම වෙලාවකදීම නිතරම කතා කරන වචනෙක දෙන්නම සබ්බං රූපං අනාරම්මන. එතකොට සියලුම රූපේ අනාරම්මනයි කියලා කියන. ඇයි අනාරම්මනයි කියන්නේ? රූපය අරමුණු කරන්න බෑ. හිතෙන් හිතක්ම අරමුණු කරනවා මිසක රූපය ආරම්මණයක් කරගන්න විදිහ නෑ කියන එක. එතකොට දැන් රූපය ආරම්මණයක් කරගන්න බෑ කියන එක අපි කතා කරනකොට දැන් මේ ගැන අපි මානසිකාරයක් පවත්නවා. ඔය හිත තිබ්බට පේන්නේ නැතිකම නිසා අපි හිතනවා ඇයි සබ්බං රූපං අනාරම්මණං කියන්නේ. එතකොට අපිට පේනවා මේ පැත්තේ හදාගත්ත හිතෙන් උපද්දපු වේදනා සංඥා දෙකක් අරමුණු කරනවා මිසක හිත කවදාවත් රූපය අරමුණු කරන්නේ නැහැ. රූපේ ඉතුරු නැතුව නිරුද්ධ වුණ බවක් තියෙන්නේ. රූපේ ඉතුරු නැතුවම නැති වෙච්ච බවක්. ඇහැ රූපෙට වැය වෙලා, රූපේ ඇහැට වැය වෙලා, ඇහැ රූපෙට වැය වුණු තැන, රූපේ ඇසට වැය වුණු තැන නිරුද්ධ වුණ තැනක ඇති කරපු වේදනා සංඥා දෙකයි
හිතට අරමුණු උනේ. ස්පර්ශ ප්‍රත්‍යයෙන් හදපු වේදනා සංඥා දෙක. එතකොට මේ වේදනා සංඥා දෙක අරමුණු වුණ තැනක අපි හිතනවා රූපය අරමුණු වුණ බවට. එතකොට දැන් අපිට හම්බෙනවා මේ වේදනා සංඥා දෙක ආරම්මන විදිහට රූපය අනාරම්මන විදිහට. දැන් රූපය අනාරම්මනයි කියලා මේ මෙනෙහි කරන මානසිකාරයට කියනවා මාර්ගය කියලා. මේ මානසිකාරය තුල අපිට තේරෙන දැනෙන ගතියක් එනවා, නුවණක් පහළ වෙනවා. රූපය කියන දේ ඉතුරු නැතුවම නිරුද්ධ වුණා කියලා. යංකින්චි සමුදය ධම්මං සබ්බන්තං නිරෝධ ධම්මං කියලා. රූපේ ඉතුරු නැතුවම අහුත්වා සම්භූතං හුත්වා නභවිස්සති. පෙර නොතිබීම හටගෙන ඉතුරු නැතුවම නිරුද්ධ වුණ බවට අපිට නුවණක් ඇති වෙනවා. අන්නේ නුවණ තමයි ආශ්‍රව ධර්මතා ක්ෂය කරන්නේ. ඒක තමයි ලෝකෝත්තර සම්මාදිට්ඨිය උනේ. එතකොට ඒ ලෝකෝත්තර සම්මාදිට්ඨියට තමයි මාර්ග සත්‍ය කියලා කිව්වේ. එතකොට ඒක අර මෙනෙහි කිරීම මානසිකාරය තුළ ඇති කරපු නුවණ. අර සබ්බං රූපං අනාරම්මණං කියන එක නැවත නැවත මානසිකාරයක් කරා නම් ඒ මානසිකාරයේ කලේ ඇයි අපි? මේකේ අනාරම්මන බව හිතට පෙන්වන්න. එතකොට හිත දැක්කනම් අනාරම්මන බව අන්න ඒකට කියනවා මාර්ග සත්‍ය කියලා. අන්න ඒකට කියනවා ධම්මවිචේ සම්බොජ්ජංගය වස්සග්ග පරිණාම කොට උපද්දගත්තා කියලා. දැන් එයා හිත තියන්නේ අන්නේ උපද්දගත්ත නුවණ කියන තැනට ඊට පස්සේ. ඒ නුවණ පේන්නේ නැත්තම් අප්‍රකට නම් නැවතත් අර මානසිකාරයේ වඩනවා. එතකොට ආයෙත් නුවණ උපද්ද ගන්නවා. දැන් ඊට පස්සේ හිත තියන්නේ නුවණට. දැන් නුවණින් තමයි ආශ්‍රව ධර්මතා ටික ක්ෂය කරන්නේ. එතකොට නුවණට හිත තියලා නුවණ වඩන බව හැම වෙලාවකදීම කියනවා දැන් මේ උපද්දගත්ත නුවණ භාවිත කරනවා. දැන් නුවණ තමා ළඟ ඇති දෙයක්ද නැති දෙයක්ද මේ? තමා ළඟ තියෙන දේ. දැන් තියෙන නුවණ භාවිත කරනවා. අර මානසිකාරයේ තුල සබ්බං රූපං අනාරම්මණං කියන මානසිකාරයේ තුල අපි කලේ මොකද්ද? නුවණ උපද්ද ගන්න අවශ්‍ය නිසා නැවත මෙනෙහි කරා. එතකොට අපිට ඇහැ නිරුද්ධ කරන්න ගිහිල්ලා රූපේ නිරෝධය බලන්න ගිහිල්ලා මේ ඇහැ රූප දෙක ඉතුරු නැතුව නැති වුණු තැනක මේ වනාත්ම වර්ණ සටහනක් කුයි ඇහැට පතිත උනේ ඇහැ රූපෙට වැවෙලා රූපේ ඇහැට වැවෙලා මේ සිද්ධි ඔක්කොම හිතට පෙන්නුවේ ඇයි මේ නුවණ ඇති කරගන්න. දැන් මේ නුවණ පිහිටා සිටින මට්ටමකට ආවහම මේ නුවණ වඩන්න පුළුවන් ඊට පස්සේ. ඒ නුවණ ජීවිතේ හැම සිද්ධියකටම ඊට පස්සේ යොදා ගන්නවා. ඔය කාරණාව නිසා තමයි කිව්වේ ජීවිතේ ප්‍රිය වශයෙන් හම්බෙන Tamanට ලොකුවට ඇති බවට හම්බෙන එක අරමුණක් අරගෙන විදර්ශනා කරන්න කියලා මම භාවනා වැඩසටහනේදී මතක් කළා මතක. නිතරම ඒක විදර්ශනා කරන්න. එතකොට පේනවා ඒකේ තුල ඇති වෙනවා ඇත්තටම මේකයි කියලා දැක්මක් Tamanට. අන්න ඒ කිව්වේ ඔන්න ඔය නුවණට එන්න ඕන නිසා. මාර්ග සත්‍ය ළඟට ගන්න ඕන නිසා. අන්නේ නුවණ ඇති වුණාට පස්සේ මම කිව්වා කෙටියෙන්ම ඒ දැන් ඇති කරගත්ත නුවණ අනිත් ආයතනයන්ගෙන් ගන්න අරමුණු වලට ඉක්මනට ආදේශ කරලා බලන්න කියලා. හොඳට. අරමුණ එහෙන් එනකොටම මේ පැත්තේ ඇති වෙලා නිරුද්ධ වෙන ධර්මතාව ටික දකින්න නුවණක් ඒ. එතකොට දැන් මේ නුවණ භාවිත වුණා වෙනවා. එතකොට ඒ නුවණ භාවිතයේ මදිකම නිසා අපිට නැවතත් ආය මානසිකාරයේ පවත්වන්න වෙනවා. එතකොට මේ මානසිකාරයේ පවත්වන ගතියට කියනවා මාර්ගය කියලා. එතකොට සබ්බං රූපං අනාරම්මණං කියන මානසිකාරයේ මාර්ගයයි හැම වෙලාවකදීම අනාරම්මන බව තහවුරු කරන මට්ටම තමාගේ දෙයක් බවට පත් වෙනකම නුවණ. ඒකට කියනවා මාර්ග සත්‍යය කියලා. ඒක තමයි ආශ්‍රව නූපදවන්න පුළුවන්කම තියෙන්නේ. නැත්තම් මෙනෙහි කිරීම ඇත්ත වෙනවා. ඒකයි කාලයක් යනකොට කෙනෙකුට මෙනෙහි කිරීම ඇත්ත වෙන්නේ. ඊට පස්සේ කෙලින්ම අරමුණක් එනවා සබ්බං රූපං අනාරම්මන ඒක සමතේ එතකොට. ඒක විදර්ශනාව නෙමෙයි. එතකොට නුවණ නෙමෙයි වැඩිලා තියෙන්නේ සබ්බං රූපං අනාරම්මනං කියන ඒකාග්‍රතාවයේ මත එයා අර එන සිතුවිල්ල වහලා තියෙනවා. එතකොට ඇත්ත දැක්ක නෙමෙයි සබ්බං රූපං අනාරම්මනං කියලා ඒක නොහිත ඇරියා. අනාරම්මන බව හිතුවා අරක නොහිත ඇරියා. ඒ ආපු තැන පිරිසිදු දැක්ක නෙමෙයි ඇත්ත දැක්ක නෙමෙයි. අනාරම්මණන් කියනකොට ඒක නොහිත ඒක අතහැරලා දාලා. එතකොට හොඳට දකින්නේ ඒක අතහැරියේ ඒ අරමුණ තියෙන බව තුල අතහැරලා කෙටියෙන් හිතුව සබ්බං රූපං අනාරම්මණන් එච්චරයි. එතකොට අනාරම්මණන් කියන එක ඇත්ත කරගත්ත අරක අතහැරිය. දැන් ඔය අතහැර යන ගතිය හරියන්නේ නැහැ. ඒ ඇති දේ අතහැරලා තියෙන්නේ. එනකොට පවත්තන නුවණ තමයි මේ හැම වෙලාවකදීම මේ තුල ඇති වෙන්න ඕනේ කාරණේ. එතකොට ඒක බොහොම සියුම්. එතකොට
සෑහෙන වෙහෙසක් ගන්න වෙන ওই නුවණ උපදව ගන්න. හැබැයි ඕක යම් තාක් දුරටද භාවිත කරන්නේ ඒ තාක් දුරට Tamanට පුළුවන් ওই නුවණ ජීවිතේ එළඹ සිටින මට්ටමකට ගන්න. ඒ කියන්නේ නුවණ එළඹ සිටින මට්ටමකට ගන්න කියන කරින් නුවණ උපදින්න කියලා ඉන්න බෑ නේද? ඒක නිසා ওই නුවණ ඥානයක් විදිහට ඉපදිලා තියෙන්න ඕනේ Taman තුල. තමාට මේ ඇත්ත පෙනෙන නුවණ ඉපදිලා තියෙන්න ඕනේ. ඒ නුවණ ඉපදුණු කෙනාට පුළුවන් ඒ නුවණ නැවත නැවත භාවිතයට ගන්න. ඒ නුවණ භාවිතයට ගන්න බැරි ඒ නුවණ තාම ශක්තිමත් නැහැ. ඒ නුවණ තාම ශක්තිමත් නැහැ. ඒක ඉක්මනට කැඩිලා යන ස්වභාවයෙන් යුක්ත ඉක්මනට බිඳිලා යනවා. ඒක නිසා නැවත ආශ්‍රව ටිකක් වැඩි වෙනකොට මොකද වෙන්නේ? තියෙනවම තමයි කියලා හිතෙනවා. කොච්චර අනාරම්මනයි කිව්වොත් හරියන්නේ ආරම්මන කර කරයි මේ අනාරම්මනයි කියන්නේ. රූපය ආරම්මනයි කිය අනාරම්මනයි කියනවා. දැන් අනාරම්මනයි කියන දැනුම අපිට හැම වෙලාවකදීම මාර්ගයේ වඩනවා කියන්නේ ඒකයි. අපි අනාරම්මනයි කියන එක දන්නවා දැන්. දැනගත්තට ඕගොල්ලොන්ට ආශ්‍රව ක්ෂය වෙලාද දැන්? ආශ්‍රව ක්ෂය වෙලා නැහැ. ඇයි? මාර්ග සත්‍ය උපදවගෙන නැහැ. මාර්ග සත්‍යේනෝ ආශ්‍රව ක්ෂය කරගන්න ඕනේ. මාර්ගයෙන් උපදවන ආශ්‍රවයක් තියෙනවා නම් ඒක දුරු කරගන්න පුළුවන්. ඒකයි ඕගොල්ලොන්ට අනාරම්මනම් කියන එක මෙනෙහි කරලා බොහොම ඉක්මනට තණ්හාව ඇති වෙන අරමුණක තණ්හා නැතුව ඉන්න පුළුවන්කම ඇති අද දවසේ. ගැටීමක් ඇති වෙනකොට සබ්බන් රූපං අනාරම්මන මම මගේ හිත ගැනමනේ හිතන්නේ කියලා කෙටියෙන්ම හිතලා ඒකෙන් නොගැටී ඉන්න පුළුවන්කම ඇති වෙයි. ඒක වැරදි නෑ. ඒක හොඳ තත්ත්වයක්. මේ රූපෙත් එක්ක ගැටිලා ඒ ඔස්සේ මරා ගන්න යන ලෝකෙත් එක්ක ඒ ගැන උපේක්ෂා වෙන්න පුළුවන් නම් සබ්බන් රූපං අනාරම්මනං කියන බව දැකලා ඒක හොඳයි. ඒක සෑහෙන ඉහළ මට්ටමක්. එතකොට හැම වෙලාවකදීම හැබැයි ඒක නිශ්චිත මට්ටම නෙමෙයි. එතකොට එතනින් එහාට තව දෙයක් තියෙනවා. ඒකයි අනාරම්මණම් කියන බව අපි ප්‍රත්‍යක්ෂ කරලා නැහැ කියලා කියන්නේ. ඒ තුල අපි සමුදේ සත්‍ය සමුදේ දුරු කරගන්න තැනට කරලා තියෙනවා. සමුදේ සත්‍ය දුරු වෙන තැනට අතවත් තියලා නැහැ තාම. සබ්බන් රූපං අනාරම්මණම් කියන ඔයගොල්ලෝගේ දැක්ම සමුදේ සත්‍ය කියන තැනට අතවත් තියලා දොයි තියෙන්නේ. මෙහි ඇති කරගන්න ධර්මතාවය ගැන අතවත් තියන්නේ බොහොම උඩින් මෙහිම බොහොම උඩින් අතාරගෙන යනවා. අල්ලන්නේ නැහැ ඒක. බයයි. ඒක නිසා හැම වෙලාවකදීම ඔක අල්ලන්න වෙනවා. අල්ලන්න වෙන්නේ ඕගොල්ලන්ට මේක හොඳට භාවිත කරලා ලං කරොත් තමයි අත ඕගොල්ලන්ට අල්ලන්න වෙන්නේ. ලං කරන්නේ නැත්තම් කවදාවත් අල්ලන්න වෙන්නේ. ඒක නිසා ඔයගොල්ලෝ ඔහේ ඉඳලා අත දික් කරාට හරියන්නේ නැහැ. පොත ගන්න ඕන නම් මෙතෙන්ට ඇවිල්ලා අල්ලන්න වෙනවා. ඒක නිසා හැම වෙලාවකදීම කොච්චර විදර්ශනාව ඉගෙන ගත්තත් ඒකයි මම කිව්වේ මුලින්ම දවසේ ලොකුවට කණු දෙක ගෙනල්ලා තියලා උඩ පැන්නට වැඩක් නැහැ කිව්වේ. කණු දෙක වහලෙට තියලා උඩ පැන්නට වහලෙට නගින්න පුළුවන් වේද? බෑ. ඉනිමග නැහැ. ඒක නිසා ඕගොල්ලන්ට දැන් සතියත් උපකාර කරලා හොඳ පඩියක් ගහලා තියෙන්න ඕනේ. අර හැම පඩියකටම උපකාර කරලා තියෙනවා. මේ ඇත්ත පෙන්න ධම්මවිචේ නැමැති මේ ලක්ෂණයට සතිය හොඳ ඇන ටිකක් ගහලා හයි කරලා තියෙනවා. සතිය අඩු වුණොත් මොකද වෙන්නේ? අර පොඩි ලී කැලි ටික ඔක්කොම ගලවගෙන ආයෙ පල්ලෙහා. ආයෙත් පල්ලෙහා. ආයෙ මුලින් ඉඳලා ගන්න වෙනවා. ඕක තමයි ජීවිතේ ගොඩක් වෙලාවට වෙන්නේ. මේ බණ අහලා යනවා ඇත්ත තමයි අනාත්ම බවක් කියලා එදා දවසේදී කතා කර කර ඉන්නවා. දවස් දෙකක් යනකොට ඔක්කොම ඉවරයි. ආපහු ආත්මයි. ආපහු ඉන්නවා. ආපහු පරණ තත්ත්වෙමයි. ආයෙත් ඇහුවට පස්සේ ආයෙත් හිතෙන ඇත්ත තමයි. ඕක නෙමෙයිද ඇත්තටම ජීවිතේ? ඇත්තටම ජීවිතේ ඕක. ඇයි අරක එළඹ සිටින මට්ටමට ගන්න බැරි අපිට? මේ අනාත්මයි කියලා අපි දකින යම් නුවණක් ඥාන දර්ශනයක් තියෙනවා නම් මේ ඥාන දර්ශනයේට සතිය තියලා ස්ථාවරව ගහන්නේ අපි පඩියක්. ඒක නිසා අපි උදාහරණය සංකීර්ණ කරන්න පුළුවන් ටිකෙන් ටික. අර ලී කෑලි දෙකට පොඩි ලී කෑල්ල තියලා හිර කරනවා විතරයි ඔය. අඩිය තියපු ගමන් වැටෙනවා. ශක්තිමත් නැහැ. ඒක නිසා ඔක ලී කෑලි දෙකට හිර කරලා තියලා හරියන්නේ නැහැ. හොඳට ඇණයක් තියලා ගහන්න නැත්තම් වැටිලා කොන්ද කඩා ගන්න වෙනවා. ඒක නිසා අන්තිමේටම නිවන කියන දේ පා වෙලයි නතර වෙන්නේ. ඔක දකින්න පුළුවන් දෙයක් නෙමෙයි කවදාවත් කියලා. අපේ වැරද්ද අපිට පෙන්වන්නේ නැහැ නේ කවදාවත්.
අපි කලේ නැහැ සිහිය යොදාගත්තේ නැහැ කියන එක කවුද කාටද කියාගන්නේ? අපි කියාගන්නේ මේක සම්දිට්ඨිය නේ. ඕක කරන්න පුළුවන් දෙයක්ද? ඕක දකින්න ඔච්චර වහලේ උඩ නගිනවා කියන එක ඕක කරන්න පුළුවන් දෙයක්ද කියලා කියන්නේ. ඇත්තටම අපි කරන්න හදපු දේ වැරදි කියලා අපි කියන්නේ නැහැ. ඒක නිසා ඇත්තම කතාව වෙන්නේ අපි කරන්න ඕන දේ කරන්න ඕන ක්‍රමයට නොකරපු එකයි. ඒක නිසා හැම වෙලාවකදීම ධම්මවිචේ සම්පොඥංගේ වඩන්න වෙන ওই ක්‍රම දෙකටම. පංචපාදානස්කන්ධය ගැන මෙනෙහි කරන්න බලන්න, සලආයතන නිරෝධය ගැන හිතන්න මෙනෙහි කරන්න. මොකක් සඳහාද? මේ නුවණ උපදව ගන්න අවශ්‍ය නිසා. මොකද මේ නුවණට තමයි ආශ්‍රව ධර්මතාව ටික ක්ෂය වෙන්නේ. සමිනාසර කියන්නේ සම්මාදිට්ඨියටත් වැඩක් තියෙන්න බෑ කියලා. ආශ්‍රව ධර්මතාව ටික දුරු කරන එක සම්මාදිට්ඨියෙන් කරයි. ඔයගොල්ලෝ මෙයා නුවණ ඇති කරලා දීලා ඉන්නේ කොයිස්සෙල්ලා. එතකොට නුවණින් ඊටු ටික වැඩ ටික කරයි. ඒක නිසා අද යන්නේ ආශ්‍රව ධර්මතාව ටික නැති කරන්න. ඒකයි ප්‍රශ්නේ තියෙන්නේ. කෙලින්ම ආශ්‍රව ටික නැති කරන්න යනකොට වැඩේ හරියන්නේ නැහැ. නුවණ නැතුව ආශ්‍රව නැති කරන්න යනවා. ඒ කියන්නේ මේ නගුලේ දැති ටික නැතුව අපි හදනවා හාන වැඩේ කරන්න. හරියන්නේ නැහැ. ඒක නිසා මේ නගුලේ දැති ටික හදා ගන්න වෙනවා අපිට. ඒක නිසා තමයි ධම්මවිචේ සම්බොජ්ජන්ගේ භාවනාවෙන් පහ කළ යුතු ආශ්‍රව කොටසට පෙන්නනවා. ඇයි භාවනාවෙන් පහ කළ යුතු ආශ්‍රව කොටසට පෙන්වන්නේ? ධම්මවිචේ සම්බොජ්ජන්ගේ පහ කළ යුතු නිසා නෙමෙයි. ආශ්‍රව නෝපන් ආශ්‍රව නෝපදින්නත් උපන් ආශ්‍රව දුරු වෙන විදිහට ධම්මවිචේ සම්බොජ්ජන්ගේ වඩන්න ඕනේ. උපන් ආශ්‍රව ධර්මතාව ටික දුරු වෙන විදිහට අපිට පුළුවන් ධම්මවිචේ සම්බොජ්ජන්ගේ වඩන්න. ලෝකෙ තුල ওই කාරණාවලට හිත තියතිය අපිට පුළුවන් ධම්මවිචේ සම්බොජ්ජන්ගේ වඩන්න. ඒ වගේම නෝපන් ආශ්‍රව නෝපදවා ඉන්න නම් අපිට සිද්ධ වෙනවා ධම්මවිචේ සම්බොජ්ජන්ගේ ලෝකෝත්තරවත් ප්‍රගුණ කරලා දෙන්න. එතකොට හැම වෙලාවකදීම ඔන්න ඔය කාරණා දෙක තුල ධම්මවිචේ සම්බොජ්ජංගය ඕගොල්ලන්ට වැඩිලා දියුණු වෙලා තියෙන්න ඕනේ. මොනකටයි ධම්මවිචේ සම්බොජ්ජංගය කියලා කිව්වේ. එතකොට ওই ධම්මවිචේ සම්බොජ්ජංගයට දැන් අදාළ කාරණා ටික ගන්න ඉස්සෙල්ලා කතා කරපු ටික. ඕක ඕගොල්ලන්ට නැවත නැවත අහන්න ලැබෙන්නේ නැත්නම් ඕගොල්ලන්ට ඕක හම්බෙයිද? ඕක හම්බෙන්නේ නැහැ. ඒක නිසා ඕක නැවත නැවත ওই ධර්මය ඔය මාර්ග සත්‍ය කියන තැන උපදව ගන්න එක ඇසුරු කරන්න වෙනවා. එතකොට ඕගොල්ලන්ට ඕක උපේ ගන්න පුළුවන් වේද? ගම්භීර ඥාන පච්චවෙක්කනතා නැතුව ගැඹුරු දහම් කරුණු මෙනෙහි කරන්නේ නැතුව ඕගොල්ලන්ට මේක උපදව ගන්නත් බෑ. ඒ වගේම ඕගොල්ලන්ට හැමදාම මේ තියෙන දේ නෙමෙයි පේන්නේ කියන දේ කී ඉන්නම හැමෝටම කී ඉන්නම තර්ක කරන්න උනොත් එහෙම ඕගොල්ලන්ට පුළුවන් නේද මේක ඕගොල්ලන්ට උපදව ගන්න? ඒත් හරියන්නේ නැහැ. ඒක නිසා කිව්වා දුෂ්ප්‍රඥ පුද්ගලයෝ ටික දුරු කරන්න, ප්‍රඥාවන්ත පුද්ගලයෝ ටික සේවනය කරන්න, ගම්භීර ඥාන පච්චවෙක්කනතාව ඇති කරගන්න. දැන් ඔබට පුළුවන් ධම්මවිචේ සම්බොජ්ජංගය තුල අදාළ තැනට යන නුවණ ඇති කරගෙන යන්න. එතකොට ඔන්න අනික් කාරණා ටික තුලත් ඒක පෙන්වනවා. එතකොට දැන් ධම්මවිචේ තුල සිහිය යෙදෙන්න ඕනේ. ඒක තමයි ප්‍රධාන දේ මෙතන. සිහිය යෙදුණු තැන ධම්මවිචයත් ධම්මවිචේ යෙදුණු තැන සිහියත් කියන මේ දෙකම තියෙන්න ඕනේ. මේ කියන්නේ සමත විපස්සනා දෙකයි කොටින්ම. මේ දෙකට උපකාරක ධර්ම තමයි මේ අනිත් ඔක්කොම මේ දෙක කරගෙන යනකොට ඇති වෙන ප්‍රතිඵල. මේ දෙකට උපකාරක ධර්ම තමයි මේ අනිත් බොජ්ජංග ධර්මතා ටික කියලා කියන්නේ. මේ දෙන්න මේ පණිවිඩය අරගෙන යනකොට අනිත් අය මේ දෙන්නට පහසුවෙන් යන්න කැම වීම දෙනවා සමහර කෙනෙක්. ඒ වගේම මේ දෙන්න මේ ගමන යන ගමන් පණිවිඩය අරගෙන යන ගමන් බොහොම ලස්සන තැන් පහු කරලා යනවා. ඒ පහු කරන තැන් සහ කැම බීම දීලා මේ දෙන්නට සංග්‍රහ කරන ටික තමයි අනිත් බොජ්ජංග ධර්මතා ටික තුල තියෙන්නේ. ඒක නිසා මේකේ මූලිකම ලක්ෂණය මොකද්ද? සිහිය සහ නුවණ කිව්වේ ඒකයි. සති සම්පජඤ්ඤය. සිහිය සහ නුවණ. එතකොට හැම වෙලාවකදීම සාහත්තක ගෝචර අසම්මෝහ මේ විදිහට මේ සම්පජඤ්ඤය කොටස් කරලා බෙදනවා. සාහත්තක කියලා කියන්නේ කුසල අකුසල ධර්මතා ගැන යම් නුවණක් තියෙනවා නම් විචයක් තියෙනවා නම් විමසන බවක් තියෙනවා නම් මේකට කියනවා සාහත්තක සම්පජඤ්ඤය කියලා. ඒ වගේම සප්පාය සම්පජඤ්ඤය තමයි මෙනෙහි කළ යුත්තේ නොමෙනෙහි කළ යුත්තේ මොකද්ද කියලා තීරණය කරන බවක් තියෙනවා නම්
මේක පටන් ගත්තේ මොකද්ද? සබ්බාස සූත්‍රයේ මෙනෙහි කළ යුත්තයි නොමෙනෙහි කළ යුත්තයි. නොමෙනෙහි කළ යුත්ත මෙනෙහි කරනවා, මෙනෙහි කළ යුත්ත මෙනෙහි කරන්නේ. එහෙම කළොත් ආශ්‍රව උපදිනවා. ඒක නිසා මෙනෙහි කළ යුත්ත දැනගෙන ඉන්න වෙනවා, නොමෙනෙහි කළ යුත්ත දැනගෙන ඉන්න වෙනවා. මේ දේ මෙනෙහි කරොත් ආශ්‍රව උපදිනවා, මේ දේ මෙනෙහි කළේ නැති වුණොත් ආශ්‍රව ධර්මතා දුරු වෙනවා. දැන් එයාට ඒක දැනගෙන ඉන්න වෙනවා. ඒක නිසා එයාට කියනවා ඒ ගැන හොඳට සප්පාය සම්පජඤ්ඤය. සප්පාය ධර්මතාවයේ මෙනෙහි කරන එක මේක සුදුසුයි මේක නොසුදුසුයි කියලා හොඳට සප්පාය දැනගෙන ඉන්න. ඒ වගේම ගෝචර සම්පජඤ්ඤයේ ඒ මෙනෙහි කිරීම පවත්වන්න සුදුසු ගෝචර විෂයක් දැනගෙන ඉන්න. මෙනෙහි කිරීම පවත්වන්න අවශ්‍ය ගෝචර විෂය. මොනවද ගෝචර විෂය? මේ මෙනෙහි කළ යුත්ත පිළිබඳව මෙනෙහි කිරීමට ඇති ගෝචර විෂය. පංච උපාදානස්කන්ධය, ආයතන ටික, පටිච්චසමුප්පාද ධර්මය, මේවා මෙනෙහි කළ යුත්ත මෙනෙහි කරන එක තුල ඇති කරගත යුතු මේ ගෝචර විෂය. ඊට පස්සේ මේ තුල කියනවා අපිට එන්න ඕනේ අනිත් දේ තමයි ත්‍රිලක්ෂණේ දක්නා නුවණ. හැම වෙලාවකදීම ත්‍රිලක්ෂණේ දක්නා නුවණින් එයාට මේ ධර්මතාව ටික මෙනෙහි කරනකොට එයාට රූපේ අනාත්මයේ සමුදේ වැය ප්‍රත්‍යක්ෂ කළා දී. අනාත්මය, ශුන්‍යතාවය, අනිත්‍ය මේ කියන කාරණා ටික එයාට ප්‍රත්‍යක්ෂ කළා දී. ඒකට කියනවා අසම්මෝහ සම්පජඤ්ඤය කියලා. අන්න ඔය කියන සාත්තක සප්පාය ගෝචර අසම්මෝහ කියන ඔය සම්පජඤ්ඤය වඩනවා නම් සිහිය සමග කෙනෙක්. එතකොට අන්න එයාට පුළුවන්කම තියෙනවා මේ ගමන හරියට යන්න. එතකොට ඔය කතා කරේ සතිය සහ සම්පජඤ්ඤයේ පවතින ලක්ෂණ ටික. සතිය හැම වෙලාවකදීම සිහිය පවත්වන බව තුළ තිබුණා. සම්පජඤ්ඤය හැම වෙලාවකදීම ඇත්ත පෙන්වන නුවණ පෙන්වන බව තිබුණා. කුසලයේ අකුසලයේ ගැන හිතන බව, කුසලයේ අකුසලයේ ගැන මෙනෙහි කරන බව සාත්තක සම්පජඤ්ඤය. එතකොට සප්පාය සම්පජඤ්ඤය සුදුසු නුසුදුසු දේ මෙනෙහි කිරීමට ඇති සුදුසු නුසුදුසු සප්පාය භූමිය ගැන දැනගන්න බව. ඊට පස්සේ ගෝචර සම්පජඤ්ඤයේ ඒ සුදුසු නුසුදුසු බව මෙනෙහි කරන්න අපිට අවශ්‍ය ගෝචරය මොකද්ද, ප්‍රදේශය මොකද්ද කියන එක මේ ධර්මතාව ටික මානසිකාරය කරනකොට අසම්මෝහ සම්පජඤ්ඤයේ නැතිනම් අසම්මෝහ සම්පජඤ්ඤයේ බෙදලා දැන් පෙන්වන්න පුළුවන් මාර්ග සත්‍ය විදිහට. ඇයි අර ටික තුල අර මානසිකාරයේ පවත්වීම තුල ඇති වෙන නුවණ අසම්මෝහ සම්පජඤ්ඤය. එතකොට අන්න ඔය විදිහට සති සම්පජඤ්ඤයේ වඩන කෙනෙකුට පුළුවන්කම තියනවා මේ ඇත්ත දකින්න. දැන් කවුද වැඩිවේ ඔය විදිහට මේ සති සම්බොජ්ජංගයේ සහ ධම්මවිචේ සම්බොජ්ජංගය. ඔය ක්‍රමයට සම්බොජ්ජංග ටික වැඩලා නිවන් දකින්න බැරි නම් කියන්න. එතකොට දෙන්න වෙන්නේ එකම උත්තරයයි. තවදුරටත් ඒකම යෙදෙන්න කියලා තමයි. ඇයි ඒ කියන්නේ හරියට කරලා නැහැ. නැත්තම් ඔයිට වැඩි මාර්ගයක් ඇත්තේ නැහැ. ඕක තමයි තියෙන එකම ක්‍රමය. එතකොට මාර්ගයේ තුල මාර්ග සත්‍ය උපදවගෙන මාර්ග සත්‍ය තුල දුකෙන් මිදෙන ක්‍රමයක් හදාගන්න විදිහයි ඔය කතා කරන්නේ. එතකොට අපි කිව්වා අනිත් ධර්මතා ටික ඔක්කොම අවශ්‍ය වෙනවා එතනට ඇත්ත දකින්න. අනිත් ධර්මතා ටික අනිත් බොජ්ජංග ධර්මතා ටික උපකාරයි. මෙන්න මේ බොජ්ජංග දෙක හැම වෙලාවකදීම පවත්වාගෙන යන්න. එතකොට විරිය සම්බොජ්ජංගය උපකාර කරනවා ඊළඟ සම්බොජ්ජංගයේ මේ ධර්මතා දෙක වඩන්න. එතකොට විරිය සම්බොජ්ජංගයේ ආරම්භ ධාතු, නික්ඛම ධාතු, පරක්කම ධාතු ආරම්භන්න. ඒ වගේම නික්ඛම ධාතු මේක කටයුතු කරන්න කොයි දක්වාද පරාක්‍රමයේ පරතර දක්වාම මේක මේ පරාක්‍රමයෙන් යුක්තව මේ දේ තුල පවතින උත්සාහවත් වෙන්න. එතකොට ඒකට අවශ්‍යයි වීරිය. වීරිය නැති වුණොත් ටිකෙන් ටික දිය වෙලා යනවා. අපි ලියුමක් ලියනවා වගේ. ලස්සනට පටන් අරගෙන අන්තිමේට යනකොට අපිටවත් කියව ගන්න බැරි තැනටපත් වෙලා. ඇයි? මුලින් පටන් ගත්ත වීරිය අගට යනකොට නැති වෙලා ගිහිල්ලා. එතකොට ආරම්භ ධාතුව බොහොම හොඳට තිබුණා. සමහර වෙලාවට නික්කම ධාතුව හොඳයි. පරක්කම ධාතුව සෞතුයි.
එතකොට දැන් වීරිය සම්බොජ්ජංගේ වඩනකොට අපිට අවශ්‍ය වෙනවා මේ පටන් ගැනීම හැම වෙලාවකදීම මනාව පටන් ගැනීමකින් වීරියෙන් යුක්තවම කරන දේත් ඒ විදිහටම කරන්න අවසානයේ දක්වාම. එතකොට දැන් මෙන්න මේ ධර්මතා ටික වඩන්න ගොඩාක් කාරණා වෙන්නනවා. වීරිය ඉන්ද්‍රිය වඩා ගන්න වීරිය සම්බොජ්ජංගේ වඩන්න ගොඩක් කාරණා පෙන්නනවා. එතකොට දැන් මේ වීරිය සම්බොජ්ජංගේ කොටස් දෙකකට බෙදනවා. අපි කතා කරපු න්‍යාය යටතේ කොටස් දෙකකට බෙදනවා. එතකොට අපිට ලෞකික මාර්ගය ගැන යම් වීරයක් ඇති කරනවා නම් ඒ වීරයට කියනවා විරිය සම්බොජ්ජංගේ ලෞකිකව කෙනෙක් වඩනවා. එතකොට අපාය බය පච්චවෙක්කනතා. අපාය බය ගැන යා මෙනෙහි කරනවා. සතර අපාය ගිය මෙන්න මෙහිමයි මෙච්චර දුක් විඳින්න වෙනවා කියන එක මෙනෙහි කරනවා. අපාය බය පච්චවෙක්කනතා වැඩි වුණාට පස්සේ මොකද්ද වෙන්නේ? අපාය බය වැඩි වුණාට පස්සේ කොහොම හරි සෝවන් වෙන්න හදනවා. ඒකයි තියෙන ප්‍රශ්නේ. අපාය බය වැඩි වෙනකොට කොහොම හරි සෝවන් වෙන්න හදනවා. කොහොම හරි සෝවන් වෙන්න හදනකල් කොහෙත්ම සෝවන් ඵලෙ නැති වෙනවා. ඒක නිසා හැම වෙලාවකදීම කියන්නේ සෝවාන් වෙන්න හදන්න එපා. ආශ්‍රව ධර්මතා ටික ක්ෂය කරගන්න, සක්කාය දිට්ඨිය දුරු කරගන්න උත්සාහවත් වෙන්න. සක්කාය දිට්ඨිය දුරු කරගත්ත කෙනාට සෝවාන් වෙයි මිසක සෝවාන්ලා සක්කාය දිට්ඨිය දුරු කරගන්න හදන්න එපා. සක්කාය දිට්ඨිය දුරු කරගත්ත කෙනාට සෝවාන් කියලා කියයි මිසක සෝවාන් වෙලා සක්කාය දිට්ඨිය දුරු කරගන්න හදන්න එපා. ඒකයි අද සෝවාන් ආරයන් වහන්සේලා මම සෝවාන්මයි. සෝවාන් පුද්ගලයා දකින්නේ කොහෙන්ද? මේ රූපේ පැත්තෙන් සෝවාන් පුද්ගලයා මේ මම මේ පුද්ගලයා මේ ආත්මේ මේ මම සෝවාන් වෙලා ඉන්නේ. ඉතින් හදිස්සිය හරි ප්‍රශ්නයක් ආවොත් තරහ යනවා. ඒකයි ප්‍රශ්නේ. ඒක නිසා ඒක හරියන්නේ නැහැ. ඇයි මේ අවිද්‍යාවේ තරම වැඩි බව මොකෝ නිවන් දකින්න අකමැති නිසා නෙමෙයි. මේ සතර අපායෙන් මිදුණා කියන්නේ සමහර කෙනෙකුට ඕනේ. සමහර කෙනෙක් නම් මාන්නෙන් ගිහිල්ලා තියෙනවා. ඇතම් කෙනෙක් මේ සතර අපායේ බය දක්නා බව නිසා ගිහිල්ලා තියෙනවා. බය දැක්කේලා දැන් බය දැක්කට පස්සේ යන්තම් එතනින් මිදුණා කියා ගන්න අවශ්‍ය නිසා අර ගිලෙන්න යන මිනිස්සයා පිදුරු ගහෙත් එල්ලෙනවා කියලා කතාවක් තියෙනවා. තනකොළ ගහේ එල්ලලා නොගිලී ඉන්න පුළුවන් කමක් නැත්තේ නෑ. නමුත් එල්ලෙන්න තියෙනකොට ඒකෙත් එල්ලෙනවා කියනවා. ඒ වගේ කොහොම හරි සෝවාන් ඵලයක එල්ලෙන්න හරි උත්සාහවත් වෙනවා. එතකොට අපාය බය පච්චවෙක්කනතා විරිය ඉන්ද්‍රිය වැඩි කරගන්න වීරිය නැති වෙනකොට කියනවා අපාය බය ගැන මතක් කරගන්න. කොහොමද මෙන්න මේ වගේ දුක් ඇති තැනකයි යන්නේ කියලා. ඉතින් ඒව විස්තර කරන්න යන්නේ නෑ වෙන වෙනම. එතකොට හැම වෙලාවකදීම හාමුදුරුවන්ට නම් වෙනමම පෙන්නනවා. ඒ ගොඩක් කාරණා පිණ්ඩපාතය ගැන පිණ්ඩපාත අපචායනතා ගැන මේ පිණ්ඩපාතය ගැන මතක් කරන එක ඔගොල්ලන්ට ඒක අදාළ නැති නිසා දායජ්‍ය මහන්ත පච්ච වෙක්කනතා දායාදේ මහත් බව දකින්න. මොනවද දායාදේ? නන්ද කුමාරයාට දායාදයක් දුන්නේ බුදුරජාණන් වහන්සේ. එතකොට මේ ලැබුණු දායාදේ මේ බුදුරජාණන් වහන්සේගෙන් අපිට උරුම වෙච්චි මේ දහම මේ ලෞකිකත්වයේ තුල වීර්ය ඉන්ද්‍රිය වඩන හැටි මේ කතා කරන්නේ. එතකොට හොඳට ඒ ගැන මතක් කරගන්න මේ ලැබුණු ක්ෂණ සම්පත්තිය මේ අවස්ථාව ආයෙ ලැබෙන්නේ නැහැ. මේ අපිට ලැබුණු මහා ආශිර්වාදයක් මේ නිවන මේ දහම. එහෙම නැත්නම් මේක අපිට ආයෙ හම්බෙන්නේ නැහැ. අප්‍රමාදී වෙන්න වීර්ය ඇති කරගන්න. ඊට පස්සේ ಜಾති මහන්ත පච්චවෙක්කනතා. ಜಾතිය ගැන ආඩම්බර වෙන්න. ಜಾතිය ගැන ආඩම්බර වෙන්න කියලා කිව්වේ අර ලෝකෝත්තර දර්ශනයත් එක්ක නෙමෙයි. මේ ආර්ය ජාතිය අපි බුද්ධ පුත්‍රයෝ බුද්ධ ශ්‍රාවකයෝ වෙලා මේ බුද්ධ ශ්‍රාවක බව තුල අපි ඉන්නේ. බෞද්ධයෝ කියන මේ වචනේ නාමිකව බෞද්ධ කියලා හදාගත්ත පිරිස නෙමෙයි. මේ ධර්මයේ තුල අපි මේ ධර්ම අවබෝධ කරගන්න යන පිරිස. එතකොට අපි මේක තුල කොහොම හික්මෙන්න අවශ්‍යද කියන එක තුල හොඳට හිතට වීරිය ඇති කරලා දෙනවා. ඒකයි වෙනන්නේ ಜಾති මහන්ත පච්චවෙක්කනතා සත්තු මහන්ත පච්චවෙක්කනතා. ශාස්ත්‍රඥ වහන්සේගේ ගුණ ගැන හිතන්න බුදුරජාණන් වහන්සේ මෙච්චර දුක් විඳලා අවබෝධ කරගත්ත ධර්ම අපිට මේ මෙච්චර විඳිනවත් අවබෝධ කරගන්න හිතෙන්නේ නැහැ.
මේ ධහම අපිට පෙන්වන්න ඕනේ නිසා මහා සීහනාද සූත්‍රය නේද කියන්නේ. සමහර වෙලාවල් වල ගොම අනුභව කර කර කැලේට වෙලා හිටිය ඇඳුමක් නැතුව. අපිට වචන ටිකක් වුණාට ගොම කකා ඉන්නවා කියනකොට හිතන්නේ ජීවිතේ කොච්චර දුක්ඛිත බවට ගිහිල්ලාද නිකන්ද නෑ ඇත්ත හොයා ගන්න ඕන නිසා ලෝකයට ඇත්ත පෙන්වන්න ඕන නිසා. එතකොට මහා සීතලේ ගිහිල්ලා වැව්වල බහැලා නෑ මේ ඇත්ත හොයා ගන්න ඕන නිසා. මහා වනාන්තරවල මොකෝ අද වගේ අපි වගේ කූඩාරම් අරගෙන යන්නද? නෑ නෙට් එක අරගෙන යන්නද? නෑ මැසි මදුරු ගෝදරු එනකොට මහා කැලෑවලට ගිහිල්ලා කැලෑවල හිටියා. මිනිස්සෙක් දැක්කොත් නැවත ඒ පැත්තේවත් ඉන්නේ නැතුව ඒ කැලේ මගහැරලා ආපහු යනවා මහා වනාන්තරයට. ජීවිතේ පැත්තකින් තියලා ඒ දුක වින්දා බුදුරජාණන් වහන්සේට අපිව නිවන් දක්වන්න තිබුණු උවමනාවෙන් 1000 පංගුවකින් එකක් හරි අපිට තියෙනවා නම් අපි අද වෙනකොට නිවන් දැකලා. ඒක නිසා සත්තු මහන්ත පච්චවෙක්කනතා ශාස්ත්‍රුන් වහන්සේ ගැන හිතලා ඒ බුදුරජාණන් වහන්සේගේ ස්වභාවය ගැන හිතලා වීරිය ඇති කරගන්න. ඊට පස්සේ සබ්‍රහ්මචාරී මහන්ත පච්චවෙක්කනතා සබ්‍රහ්මචාරීන් වහන්සේලා ගැන හිතන්න. මේ ශාසනයේ තෙරුන් වහන්සේලා කොච්චර වීරිය සම්පන්නව භාවනා කළාද? කොච්චර වෙහෙසෙන් මේක උපදවා ගත්තද? අර ඉලෑට කඩාගෙන භාවනා කරපු තෙරුන් වහන්සේගේ කතාවක් තියෙනවා. රට්ටපාල හාමුදුරු කකුල් පැලෙනකන් සක්මන් කරපු කතාවක් තියෙනවා. එතකොට මෙහෙම සක්මන් කරලා මේ විදිහට කරපු ශාසනයක් මේක. අපිට ටිකක් වෙලා ඉඳගෙන ඉන්නකොට දැන් කකුලේ අමාරුයි දැන් නැගිටින්න ඕනේ. මේකට නිග්‍රහ කළ යුතුයි කියලා හිතට නිග්‍රහ කරලා වීරිය උපද්දලා දෙනවා. තදදි මුත්තතා කියලා කියන ඒ වීරියටම නැමුණු බව තුල නැවත නැවතත් වීරියට අනුග්‍රහ කරලා වීරිය උපද්දලා දෙනවා. දැන් මෙන්න මේ වගේ ලක්ෂණ තුල එයා වීරිය උපදව ගන්න විරිය සම්බොජ්ජංගේ වඩන්න උත්සාහවත් වෙනවා. එතකොට එයාට වීරිය සම්බොජ්ජංගේ වැඩෙනවා ලෞකික වශයෙන්. ලෞකිකව විරිය සම්බොජ්ජංගේ. මේ ලෞකිකව වඩන විරිය සම්බොජ්ජංගේ මොකටද වඩන්නේ? ලෝකෝත්තර ඥාන දර්ශනයක් නුවණක් උපදව ගන්න. ඒ නුවණෙන් තමයි ආශ්‍රව ධර්මතා ක්ෂය කරගන්නේ. දැන් ලෝකෝත්තරවත් අපිට විරිය සම්බොජ්ජංගයක් අවශ්‍ය වෙනවා මොකටද? අර නුවණ උපද්දගත්ත නුවණ නැවත නැවත භාවිත කරන්න වෙන්නේ මොකෙන්ද? උත්සාහය සහ වීරිය නිසා. වීරිය නැත්තම් මොකද වෙන්නේ? ඒ නුවණ උපංගේම මැරලා යනවා. අපිට වගේ. ඉපදුනා ඒක එතනින් ඉවරයි. ඇයි වීරිය නෑ පවත්ත ගන්න. ඒක එතනින් ඉවරයි. ආපහු වැඩ කටයුතු ටිකක් කරලා එනකොට වීරිය තියනවද අර තිබුණු ගතිය ඔක්කොම ඉවරයි. උපන් ගෙයිම ඉවරයි අර උපද්දගත්ත නුවණ පවත්තන්න තේරෙන්නේ නැහැ. ඒක නිසා අපිට විරිය ඉන්ද්‍රිය වැඩිලා නැහැ. ලෞකිකව අර මාර්ගයේ අර විදිහට මානසිකාරය තුල අපිට වැඩෙන්නේ මෙහි විරිය ඉන්ද්‍රිය. විරිය ඉන්ද්‍රිය ලෞකිකව වඩන එක තුල අපිට ලෝකෝත්තරව විරිය ඉන්ද්‍රියෙන් ඇති කාර්යය කරන්නයි අපිට මේ උපකාරය දෙන්නේ. හැම වෙලාවකදීම මෙහින් මේ රළුව කුරුදු කරන්න හදන වීරය සමහර වෙලාවට අර පැත්තෙන් ලොකු අර්ථයක් සම්පාදනය කරනවා. සමහර වෙලාවට නිකන් හිතලා ඔයගොල්ලෝ කරලා බලන්න හිත කොහොමදවත් එකඟ වෙන්නේ නැත්නම් පැය 3-4ක් ඉඳගෙන ඉන්න බලන්න එකම ඉරියව්වෙන් පුළුවන් නේද? බොහොම අමාරුවෙන් ඉවසගෙන භාවනාව පැත්තකින් තියලා හරි ඉඳගෙන ඉන්න. අන්තිමේටම නැගිටිනකොට ඔයගොල්ලන්ට භාවනා කරන්න පුළුවන් මනසක් නැද්ද කියලා බලන්න. හොඳට මනසක් පිහිටලා තියෙන අපෝ භාවනා කරන්න පුළුවන්. ඇයි තමන් කරගත්ත වීරිය තුළ තමන්ට සතුට හදලා දීලා තියෙනවා භාවනාවට. ඒක ලෞකිකව ඒ විදිහට උපකාර කරනවා වීරිය කියන එක ඇත්ත දකින්න. ඒ වගේම ලෝකෝත්තර පැත්තෙන් ඒ හුරු කරන විරිය ඉන්ද්‍රිය හැම වෙලාවකදීම අර නුවණ නැවත නැවත පවත්වන්න උපකාර වෙනවා. නැත්තම් හිතෙන්නේ ඔය කිව්වට තියනවම තමයි මේ තියෙන්නේ. නැත්තම් කොහෙද අප්පා මේක දකින්නේ ඊයේ තිබුණ පොත නෙමෙයි අදත් අරගෙන ඉන්නේ කියලා හිතෙනවා අපිට. ඇයි අපිට අර එළඹ සිටින නුවණ පවත්ත ගන්න පුළුවන්කම නැහැ. අමාරුවෙන් නැවත විනාඩි 10ක් 15ක් හිතලා බලනකොට හිතෙනවා පොත එහෙනම් මෙහි හදාගෙන ඉතුරු නැතුවම නිරුද්ධ වුණ ධර්මතාවයක් කියලා.
දැන් උපද්ද ගන්න Nirodheට උපද්දගත්තු නුවණ පවත්තන්න ආපහු දක්ෂ නැහැ. ආයේ ඇති බවට කෙනෙක් එක කතා කරලා ඉවර වෙච්ච ගමන් ඔක්කොම ටික ඉවරයි. ඒක නිසා දැන් අපිට වෙනවා විරිය ඉන්ද්‍රිය අන්න ඒ විදිහට භාවිතයට ගන්න. එතකොට විරිය සම්බොජ්ජංගය දැන් උපකාර කළේ කාටද? අර පණිවිඩය අරගෙන යන අර දෙන්නට කන්න බොන දෙනවා. මේ ගමන පහසුවෙන් යන්න ආහාර සපයනවා. කන්න බොන්න ටික සපයලා දෙනවා. එතකොට ඒක තමයි විරිය සම්බොජ්ජංගේ ලක්ෂණය. එතකොට අර දෙන්නට පුළුවන්කම තියෙනවා බොහොම පහසුවෙන් මේ ගමන යන්න. ඒ වීරියෙන් උපස්ථාන කරනවා හැම වෙලාවකදීම වීරියට අදාළ දේ තමයි පග්‍රහ කිරීම සහ නිග්‍රහ කිරීම. හිතට බණින එකත් හිතට සලකල ඔසවා තබන එකත් වීරියට අදාළ කාරණා. එතකොට ඔය ක්‍රම දෙක ඔස්සේ හිත සකස් කරගන්න එකට කියනවා සම්බොජ්ජංගය විරිය සම්බොජ්ජංගය කියලා. විරිය සම්බොජ්ජංගේ වඩනකොට දැන් අපි දක්ෂ වෙන්න ඕනේ අර දෙයාකාරවම වඩන්න. ඔය දෙයාකාරයේ වඩන්න පුළුවන් කමක් නැත්තේ නැහැ අපිට ධම්මවිචේ සම්බොජ්ජංගේ නැත්තම්. සති සම්බොජ්ජංගයත් වඩන්න පුළුවන් වෙයි. ධම්මවිචේ සම්බොජ්ජංගයත් වඩන්න පුළුවන් වෙයි. ඒ වගේම විරිය සම්බොජ්ජංගයත් වඩන්න පුළුවන් වෙයි ඕගොල්ලොන්ට. හැබැයි මාර්ගයේ පැත්තෙන් අර නුවණ නැත්තම් ඕගොල්ලොන්ට සම්බොජ්ජංගයේ වස්සග්ග පරිණාම කොට වඩන කොටස නම් අතහැරෙනවාමයි. ඒක නිසා මේ කියන්නේ වස්සග්ග පරිණාමව වඩන හැටි ගැන. සබ්බාසව සූත්‍රයේදී කතා කරන්නේ සති සම්බොජ්ජංගම් භාවේති විවේක නිස්සිතං විරාග නිස්සිතං නිරෝධ නිස්සිතං වස්සග්ග පරිණාමය. නිවනට නැඹුරු වූවක් කොට කොහොමද? විරාග නිස්ෘතව නිරෝධ නිස්ෘතව වස්සග්ග පරිණාම. එතකොට විරාගයට බරව නිරෝධයට බරව නිවනට නැඹුරුව සති සම්බොජ්ජංගේ වඩනවා. එතකොට නිවනට නැඹුරු ලෞකික චිත්තචෛතසික ටිකද අර ප්‍රඥාවද? අර ප්‍රඥාව වැනි නිවනට ළඟමදී. එතකොට මේ සතිය පවත්වන්න වෙන්නේ අපිට ප්‍රඥාව හැම වෙලාවකදීම. ඒ ප්‍රඥාවේ පවත්වන සිහියයි අපිට ලෝකෝත්තර පැත්තට අරගෙන යන්නේ. ඒ කියන්නේ ඔක්කොටම කලින් අපිට තිබිලා තියෙන වෙනවා මොකද්ද? ප්‍රඥාව. ඒකයි කිව්වේ ගුණකට කලින් හදාගත්ත නගුලක් තියෙන්න ඕනේ කියලා. ඒ හදාගත්ත නගුල තමයි අපිට ගුණෙක් යොදවලා හාන ක්‍රියාවට යොදා ගන්න වෙන්නේ. දැන් මේ බැඳලා නැවත නැවතත් හාන්න වීරියක් අවශ්‍ය වෙනවා. උත්සාහය නැත්තම් අඩි දෙකක් ඇද්දා ආයෙනම් බෑ අද දවසේදී මේ හොඳටම ඇති කියලා නතර කරලා ගියා. ආයෙත් අර ටිකටත් එක්ක තනකොළ වැහිලා ඉවරයි. හාන්න බෑ අපිට එහෙම කරොත්. ඒක නිසා නැවත නොකඩවා පවත්වන්න අපිට උත්සාහයක් ඕනේ. ඒ උත්සාහය තමයි විරිය ඉන්ද්‍රිය තුල අපිට ලබා දෙන්න වෙන්නේ. එතකොට හැම වෙලාවකදීම විරිය ඉන්ද්‍රිය කියන එක අර්ථ දෙකකින් අපිට උපස්ථාන කරන්න වෙනවා. එකක් තමයි මොකටද? නගුල ඇදගෙන යන්නත් අපිට වීර්යයක් ඕනේ. ඒ වගේම තමයි අර නගුල පොළොව යටට තද කරගෙන ගියේ නැත්තම් හාන්න පුළුවන් නේද? නිකන් උඩින් ඇදිලා යනවා මිසක හාන්න බෑ. ඒක නිසා ඔයගොල්ලන්ට පොළොව යටට තද කරන්න තියෙනවා. දෙයාකාර වීර්යයක් ඕනේ. ඉස්සරහට බලය යොදන්න ඕනේ ඇදගෙන යන්න. ඒ වගේම ඇතුළට යොදන්න ඕනේ මුල් ගැලවිලා හැවෙන්න. එතකොට දැන් මොකද්ද මේ දෙයාකාර වීරිය? එක වීරියක් තමයි ඉස්සරහට ඇදගෙන යනවා. ඒක ලෞකිකව අපි විරිය සම්බොජ්ජංගේ වඩනවා. ලෝකෝත්තර විරිය සම්බොජ්ජංගේ වඩනවා. අර මුල නගුල කොන ඇතුළට ගිහිල්ලා පොළව ඇතුළට බැහැලා කඩාගෙන යන විදිහට පොළොවට තද කරනවා. ඒ වගේ මෙහි පෙනුනට මෙහි ඇති ධර්මතාව ටික යාට නැවත නැවතත් පෙන්වන්න යාට උත්සාහවත් වෙනවා මේ නුවණ ඇති කරලා දෙන්න. මේ කිව්වේ මානසිකාරයේ වැරදි කියලා එහෙම නෙමෙයි. ඒක වර්ධව වටහා ගන්න එපා. මානසිකාරයේ නැති කෙනාට කිසිදු කලක මේ නුවණ උපදින්නේ නැහැ. මානසිකාරයේ තුලයි මේ නුවණ මේ ඥානය උපදව ගන්න පුළුවන්කම තියෙන්නේ. ඥානයේ තුලයි හැම වෙලාවකදීම මේ ප්‍රඥාව තුලයි මේ කෙලස් ධර්මතා ටික මුළුත් එක්කම අයින් වෙලා යන්නේ. ඒකයි කිව්වේ සම්මා ඥාන සම්මා විමුක්තිය.
ආර්ය අෂ්ටාංගික මාර්ගයේ වඩනකොට අන්තිමට සම්මා ඥාන සම්මා විමුක්ති මනමින් දැනගෙන මනමින් මිදෙනවා. එතකොට මිදෙන්න කලින් සිද්ධ වුණා මනමින් දැනගන්න. එතකොට හැම වෙලාවකදීම ඒ උපද්දගත් ඥානය තුල තමයි ආර්ය අෂ්ටාංගික මාර්ගයේම වඩනකොට ඇති වෙන ඥානය තුල එයාට සම්මා ඥාන. ඒ සම්මා ඥාන පෙන්වන්නේ ඔය හැම එකකදීම තියෙන එකිනෙකට සම්බන්ධතාවය හොඳට දකින්න. සම්මා දිට්ඨිය නම් නුවණ උනේ ඇයි සම්මා ඥාන පෙන්වන්නේ අපට. සම්මා දිට්ඨිය තුල තියෙන සම්මා ඥානය නම් ඇයි සම්මා ඥානෙ නැවතත් පෙන්වන්නේ. අරක දර්ශනය මේ අපි පංච උපාදානස්කන්ධයේ උදේවැය කියලා දෙයක් දැනගෙන ඉන්නවා නම් ඒ දැනගත්ත තේ සම්මා දිට්ඨියට අදාළ කොටස් ටික සම්මා දිට්ඨි සූත්‍රේ කතා කරා නම් පෙළවල් 17ක් මේ පෙළවල් 17ම මොකද්ද? මේ දැනගත්ත දේ මේ ධම්මවිචේ සම්බොජ්ජංගේ ලෞකික පැත්තට අදාළ දේ මාර්ගයට අදාළ දේ. එතකොට යම් විදිහකින් මේක මාර්ග සත්‍යයට අදාළ දේ මේ කොටස් 17 තුලම ඇති කරන්නේ එකම නුවණ. ඒ නුවණ තමයි හැම වෙලාවකදීම මාර්ග සත්‍යයට අදාළ ධම්මවිචේ සම්බොජ්ජංගේ වෙන්නේ. එතකොට මාර්ග සත්‍යයට අදාළ මේ සම්බොජ්ජංගේ වඩන්න අපි දක්ෂ වෙලා තියෙන්න ඕනේ. එතකොට හැම වෙලාවකදීම දැන් ඕගොල්ලෝගේ උත්සාහය සහ ඉපැත්ම ඔන්න ඔතෙන්ට ඉලක්කගත වෙන්න ඕනේ. උත්සාහය සහ ඉපැත්ම. ඒක නිසා මොකුත් නැතුව භාවනා කරගෙන ගියාට වැඩක් වෙයිද? වැඩක් වෙන්නේ නැහැ. ඒක නිසා ඕගොල්ලෝ භාවනාවෙන් ලැබිය යුතු ඵලය දැනගන්න. මම භාවනා කරන්නේ සතියේ නම් සතිය යොදා ගන්න වැඩේ දැනගන්න. මොකටද මට සතිය අවශ්‍ය වෙන්නේ? නිකන් සතිය දිනු කරා කියලා සතිය ඇති වැඩක් නැහැ. සමාධිය වැඩුවා කියලා සමාධිය ඇති වැඩකුත් නැහැ. ඒක නිසා නිකන් කරුණු ගොඩක් ගොඩ ගහගත්ත කියලා කරුණු ගොඩ වැඩකුත් නැහැ. ඒක නිසා තමයි හැම වෙලාවකදීම මේ දේවල් පාඩමක් විදිහට ඉගෙන ගන්න එපා. මේක ජීවිතේ ප්‍රායෝගිකව භාවිත වෙන විදිහක් ගැන බලන්න. මේ ඉගෙන ගන්න දේ. එතකොට හැම වෙලාවකදීම මේ නුවණ මේ ඥාන දර්ශනය ආශ්‍රව ධර්මතා ක්ෂය කරන තැනට යනකම් ගෙනහිල්ල හැපිලා පවතින්න ඕනේ. එතකොට අපිට මෙන්න මේ අර්ථය සම්පාදනය කරලා තියෙයි හැම වෙලාවකදීම. ඔය හැම එකක්ම එකිනෙකට සම්බන්ධව නිවන් මාර්ගයේ හදන කාරණා. ඒකයි ආර්ය අෂ්ටාංගික මාර්ගයේ සම්මා ඥාන සම්මා විමුක්ති කියලා දෙකකුත් අන්තිමේටම පෙන්නුවේ. එතකොට මම දන්නේ කාරණාවේ වැදගත්කම තේරුණාද නැද්ද කියලා. මෙතන බොහොම වටිනා සියුම් කාරණාවක් තමයි කියලා දුන්නේ මාර්ගයේ සහ මාර්ග සත්‍යයට අදාළව වඩන තැන ගැන බොහොම වැදගත් කාරණාවක් තමයි මේ පැහැදිලි කරන්නේ දුන්නේ. ඕක තේරුණා නම් කෙනෙකුට ඒ තේරුණු බව තුළම එයාට පුළුවන් මේ මාර්ගයේ නැවත නැවත උපදව ගන්න අවශ්‍ය මූල ද්‍රව්‍ය ටික ළඟ තියෙනවා. එයා දන්නවා මොකටද මාර්ගය කියන්නේ මොකටද මාර්ග සත්‍ය කියන්නේ කියලා. එයා මාර්ග සත්‍ය උපදව ගන්න දන්න කෙනෙක් වෙනවා. මාර්ග සත්‍ය උපදව ගන්න දන්න කෙනාට තමයි යම් කිසි දවසක මාර්ග ඵලය හම්බෙන්නේ. ඔය මාර්ග සත්‍ය නොදැනගෙන කෙනෙක් සෝවාන් වුණා, සකදාගාමි වුණා, අනාගාමි වුණා, රහත් වුණා වැඩක් නැහැ. කොච්චර රහත් කියලා කියන්න පුළුවන් මුළු ලෝකෙම ඇවිල්ලා ඕගොල්ලෝ ළඟට හදිසි වෙන්න එපා. ඔන්න ඔය නුවණ ඇති කරගන්න හදිසි වෙන්න ඒ හොඳටම ප්‍රමාණවත්. ඒකයි සෝවාන් වෙන්න හදිසි වෙන්න එපා කියලා කියන්නේ. ඔය නුවණ ඇති කරගන්න හදිසි වෙන්න කියලා. ප්‍රශ්නයක් අහලා තිබුණා පොගේ දවසේ භාවනා වැඩසටහනකට ගියාම හදිස්සි වෙන්න එපා කිව්වම අපි හදිස්සි වෙන්නේ ආමතුරුනේ සසර දුක නැති කරගන්නයි. ඒකට සසර දුක නැති කරගන්නත් හදිස්සි වෙන්න එපාද මේ කියන්නේ කියලා. මේ සසර දුක නැති කරගන්න හදිස්සි වෙන්න එපා කියලා නෙවෙයි කියන්නේ සක්කාය දිට්ඨිය දුරු කරගන්න හදිස්සි වෙන්න කියලා. මේ කියන්නේ සෝවාන් වෙන්න හදිස්සි වෙන්න එපා කියලා. සසර දුකයි කියලා සෝවාන් බවක් ලබා ගත්තා කියලා සසර දුක නැති වෙන්නේ නැහැ. සක්කාය දිට්ඨිය දුරු වුණොත් අන්න එදාට නම් සසර දුක නැති වෙයි. ඒක නිසා සක්කාය දිට්ඨිය දුරු කරගන්න බලන්න. ඒක නිසා මොකද බුදුරජාණන් වහන්සේගේ කාලේදී කවුරුත් හැදුවේ නැහැ සෝවාන් වෙන්න. කවුරුත් හැදුවේ සසර දුක නැති කරගන්න සක්කාය දිට්ඨිය දුරු වෙන ප්‍රතිපදාවකට යන්න. ප්‍රතිපදාව වැඩෙනකොට ඒ තැනට කිව්වා සෝවාන් කියලා. අද අපිට සෝවාන් බව දකින්න හදන එකයි ප්‍රශ්නේ තියෙන්නේ. අපේ ඉලක්කය බලන්න අපිට වැරදිලා නැද්ද කියලා. මේ යන්නේ මේ ඉන්න මම සෝවාන් කරගන්න නෙමෙයිද කියලා. සෝවාන් වෙන්න යන කෙනා හදන්නේ මේ ඉන්න මම මේ ජීවත් වෙන මාව සෝවාන් කරගන්න.
දැන් මේ මාව සෝවාන් කරා කියලා වැඩක් තියෙන්නේ. මාව සෝවාන් නෙමෙයි රහත් නෙමෙයි බුදු කරත් වැඩක් නැහැ. ඇයි මම ඉඳලා මම නිසා නම් දුක ආවේ මමත්වේ නිසා අස්මිමානයේ නිසා නම් දුක හදලා සසර ගෙනාලා දුන්නේ. දැන් මම නැති කරගන්න නැතුව මමත්වේ දුර වෙන තැනට ප්‍රතිපදාවක් දෙන්නන්න නැතුව වඩන්න නැතුව වෙන මොනවා කරත් වැඩක් තියෙන්නේ. ඒක නිසා මේක මම කියලා ගත්ත මේ සක්කාය දිට්ඨිය ඉස්සෙල්ලා දුරු කරගන්න අන්න එතකොට කිසිම ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. එතකොට ඒ ඔස්සේ හොඳට කාරණා ටිකක් විමසන්න අපි වේදගත් කාරණා විදිහට කතා කළේ ධම්මවිචේ සම්බොජ්ජංගයේ කොටස් දෙකකට බෙදලා පෙන්නපු එක. ඒ තුල විදර්ශනාවත් අපි බෙදුවා මාර්ගය සහ මාර්ග සත්‍ය කියලා. ගොඩක් කරන විදර්ශනාව මාර්ගය තුල මාර්ග සත්‍යයට කරන විදර්ශනාව කරලා නැත්තම් කරන්න පුරුදු වෙන්න උපය ගන්න ඒ දේ උපයගෙන ඒක භාවිත කරන්න පුරුදු වෙන්න. එතකොට ඒ දේ උපයගත්ත කෙනෙකුට වැඩි දුර වෙන්නේ නැහැ කියන එකත් මතක් කරනවා. නැත්තම් මේක කෙලවරක් නැහැ කියලා හිතනවා. ඒ දේ උපයගත්ත කෙනෙකුට ඒ නුවණ උපයගත්ත කෙනෙකුට උපයගත්ත දේ භාවිත කරන්න තියෙන ওই නුවණ හරි ගණන්. ලේසි නෑ ගන්න එක. ඉතින් හරියට මහන්සි වෙන්න වෙනවා ඔක ගන්න. මේ ගණන් දේ ගන්න සල්ලි නැත්තම් හරියන්නේ නැහැ. ඒ නිසා මොන ක්‍රමයකට මොන විදිහේ රස්සාවක් කළා හරි ඉක්මනට ওই නුවණ ගන්න උත්සාහවත් වෙන්න. ඒ නිසා ඔයගොල්ලෝ මොන විදිහේ භාවනාවක් හරි කරන්න මොන විදිහේ මානසිකාරයක් හරි කරන්න හැබැයි මේ නුවණ උපේ ගන්න අවශ්‍ය විදිහේ දෙයක්. එතකොට ඒ නුවණ උපේ ගන්න බෑ එක එක ඒවා කරා කියලා. ඒ නුවණ උපේ ගන්න වෙන්නේ ඔයගොල්ලොන්ට මේ සුදුසු දේ කරොත් විතරමයි. ඒක නිසා ඒ සුදුසු දෙයට මානසිකාරය යොදවන්න, ඒ මානසිකාරය තුල හැසිරෙන්න කියලා මතක් කරනවා. එහෙනම් කල්පනා කරගන්න අද දවසේදී අපි බොජ්ජංග ධර්මතා පිළිබඳව කතා කළේ. එතකොට බොජ්ජංග ධර්මතාවයන් කතා කරලා අපේ නිවන් පිණිස පවතින ඒ නුවණ ඇති කරගන්න අපි කවුරුත් යෝනිසෝ මනසිකාර ආදී පවත්ව ගන්න යෙදුනේ. මේ සියලු ආකාරයෙන් සිද්ධ කරගත් කුසල ධර්මයන් අපි අනුමෝදන් කළ යුතු අයට අනුමෝදන් කරමු. පළමුවෙන් මේ සීල කුසලය අපි හැම දිනාටම අර්ථයෙන් ධර්මයෙන් අනුශාසනා කරන අවසරයි මාංකඩවල සුදස්සන ස්වාමීන් වහන්සේට, අවසරයි මාංකඩවල නන්දරතන ස්වාමීන් වහන්සේට, ඒ වගේම අපි හැම දිනාටම කල්යාණ මිත්‍ර භාවයෙන් සැලකෙන අවසරයි ඒ අකරවිට සංඝානන්ද නායක ස්වාමීන් වහන්සේට, ස්වාමීන් වහන්සේලා තුන් දිනාටම මේ සීල කුසලය මේ ජීවිතයේදීම හෝ ප්‍රාර්ථනීය බෝධියකින් උතුම් නිවනින් සැනසීම පිණිසම හේතු පාරමිතාවක් වෙත්වා කියලා සාදු කියනවා.